අයිබවන් ඔබ හෙක්වන්නේ තීරණය සජීව සංවාදය සමකින් වාරණය කළ නොහැකි අදහස් අදත් ධාරණය කරන්නට අපි සූදානම් තීරණය සජීව සංවාදය ඔස්සේ. ඔබ මේ මොහොත වන විටත් දන්නවා අද දවසේ අපේ මාතෘකාව 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ අර්බුද විසඳීම. මේ තමයි අද දවසේ තීරණය අපේ මාතෘකාව නැත්නම් මේ ප්‍රස්තුතය ඔස්සේ අද දවසේ අපි සාකච්ඡාව මෙහෙවන්නට සූදානම්. ඒ සඳහා අපේ ආරාධනය අද දවසේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයෙකුට අපි හඳුනාගනිමු කවුරුන්ද කියන වග. එතුමන් අධිකරණ බන්ධනාකාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයා. ඔබතුමන් අපි තීරණය සජීව සංවාදයට පිළිගන්නවා. මෙතුමා දැන් වත්මන් රජයේ නියෝජනය කරන අපේ මාධ්‍ය ජාලයේ සාකච්ඡාවකට සහභාගී වන පළමු අමාත්‍යවරය දරන චරිතය ඔබ. එනිසාම අද දවසේ අපි රජයේ ඉදිරි ගමන් මඟ මේ රජය පිළිබඳවත් විශේෂයෙන් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. ආර්ථික අර්බුද, දේශපාලන අර්බුද මේ සියල්ල හමුවේ රටේ ඉදිරි ගමන කොයි ආකාරයෙන්ද සැකසෙන්නේ? ඒ පිළිබඳව කතා කරන්න සූදානම්. ආරම්භයක් විදිහට අමාත්‍යතුමා දැන් රටේ තියෙන දේශපාලන අර්බුදයක්, ආර්ථික අර්බුදයක්. මේ ආර්ථික අර්බුදයට, දේශපාලන අර්බුදයට රටේ ජනතාව, විද්වතුන්, ආචාර්ය මහාචාර්යවරුන් චෝදනා නගන අවුරුදු 74ක් තිස්සේ අපේ රට ගමන් කරපු විදිහ වැරදි, සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. කාලයක් තිස්සේ ඉල්ලීම් තිබ්බා මේ සම්බන්ධයෙන්. දැන් ඇමතුමාගේ විග්‍රහය කොහොමද? අවුරුදු 74කම පාලකයෝ මේකට වග කියන්න ඕනද? රටේ ජනතාව මේකට වග කියන්න ඕනද? මොකක්ද ඔබතුමාගේ විග්‍රහය? නජිත්, මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා අද මේ ආරාධනාවට. අපි දැන් දේශපාලනික වශයෙන් වගේම ආර්ථික වශයෙන් ඉතාමත්ම නරක තැනකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකට හේතුපාට නොයෙකුත් උදවිය විවිධ ආකාරයට අර්ථ නිරූපණය කරලා ඉදිරිපත් කරනවා. අවුරුදු 74ක් තිස්සේ තට්ටුමාරු ක්‍රමය යටතේ මේ විනාශය කරා කියලා ඒක ප්‍රසිද්ධ ස්ලෝගන් එකක් බවට සමාජයේ පත් වෙලා තිබෙනවා. හැබැයි ඒ ස්ලෝගන් එකේ කුමන පදනමක් තියෙනවද කියලා කාටවත් පැහැදිලි කරන්න බෑ. ඒක වැරදි. 1948 පටන් හිටපු අපේ රටේ රාජ්‍ය නායකයෝ මේ රටට ආදරය කරපු අය හුඟක් හිටියා. ඒ හැම එක්කෙනාගේම අඩුලුහුඩුකම් තිබුණා. ඒ දුර්වලකම් හේතුවෙන් යම් යම් පසුබෑම් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. එතකොට 1972 ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදුවා බණ්ඩාරනායක මැතිණිය. ඊට හාත්පසින් වෙනස් විධායක ජනාධිපති ක්‍රමය ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදුවා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා. ඔය හැම එකකම හොඳක් තියෙනවා, නරකක් තියෙනවා. කාටද කියන්න පුළුවන් 72 එක නරකයි කියලා? කාටද කියන්න පුළුවන් 78 එක සම්පූර්ණ නරකයි නැත්නම් සම්පූර්ණ හොඳයි කියලා? ඒක නිසා මේ අතීතයට වෛර කරලා, දේශ කරලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. හැබැයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කිව්වේ 78 ව්‍යවස්ථාවට මේ කරන්න බැරි ගැහණියෙක් පිරිමියෙක් කරන්නත්, පිරිමියෙක් ගැහණියෙක් කරන්නත් විතරයි කියලා. හරි. ඒ සම්බන්ධයෙන් ගත්තොත් ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකේ අඩුපාඩුකම් තියෙනවානේ. මම කියන්නම් 72 ව්‍යවස්ථාව කොහොමද රටට අහිත කරුනේ කියලා. බණ්ඩාරනායක මැතිණිය ජනතා බලයක් ඉල්ලුවා 3න් 2ක් අලුත් ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට. ජනතාව ඒ බලය දුන්නා. එතකොට මේ 72 ව්‍යවස්ථාව ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවා. ඒකෙන් රටට අපේ ආණ්ඩුකරණයට විශාල හානියක් සිද්ධ වෙන දේවල් වුණා. එක පැත්තකින් මේක බ්‍රිතාන්‍ය කිරුලෙන් ගැලවිලා ප්‍රිවි කවුන්සිල් එකට තිබුණ බලතල ඉවත් කරලා ස්වාධීන වුණ එක හොඳයි. අනිත් පැත්තෙන් ගත්තම ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසාම නිර්මාණය වුණ අර්බුද ගණනාවක් තියෙනවා. එකක් තමයි සෙනට් මණ්ඩලය අහෝසි කිරීම. දැන් බලන්න, අපි එංගලන්තයේ කියන රට දියුණු රටක්, මහා බ්‍රිතාන්‍යය. ඒ රටේ පාර්ලිමේන්තුවට එන්නේ නූගත් මිනිස්සුවත් මෝඩ මිනිස්සුවත් නෙවෙයි, ඇත්තටම උගත් මිනිස්සු. ඇමරිකාව ගත්තත් එහෙමයි. ඉන්දියාව ගත්තත් එහෙමයි. හැබැයි ඒ රටවල් හැම එකකම සෙනට් මණ්ඩලය තියාගත්තා. ඇයි ඒ? මේ ජනප්‍රිය මතය
තුල පත්වෙන මිනිස්සුන්ගෙන් 100ක් රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි තීන්දුව ගැනීමේ හැකියාවක් නැහැ කියලා පූර්ණ නිගමනයක ඉන්නවා. එතකොට ඒක අධීක්ෂණය කරන්න වැරදි දේවල් වෙනවා නම් නිවැරදි කරන්න තමයි ඊට උඩින් සෙනට් මණ්ඩලය කියලා එකක් හදාගෙන හිටියේ. ඉතින් අපේ 72 පාර්ලිමේන්තුවට ආපු අය සර්වතෝභද්‍ර නම් ඔක්කොම ටික සෙනට් එක ඕන නැහැ. එහෙම අය නැහැනේ. එහෙනම් ඒ සෙනට් එක අහෝසි කිරීමෙන් නරක ප්‍රතිවිපාක අපිට මොකද උනේ? පස්සේ කාලෙක මේ රටේ යම් ගැටලු මතුවෙනකොට ඉන්දියාවේ අතපෙවීම තුල ඒගොල්ලන් අපිට හදලා දුන්නු කෙටුම්පත් කරපු 13 වෙනි සංශෝධනයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට රිංගුවා. එතකොට පාර්ලිමේන්තුවට උඩින් බුද්ධි මණ්ඩලයක් විදියට හිටපු සෙනට් මණ්ඩලය අපි අහෝසි කරපු නිසා පාර්ලිමේන්තුවට යටින් මං වැඩි අර්ථ නිරූපණ දෙන්නේ බුද්ධි මණ්ඩලයක් නොවන පළාත් සභාවට ගෙබ්බුවා. අපේ ක්‍රමේ රට විකෘති වුණා. ඒකෙන් ආර්ථිකයට ලොකු බරක් ආවා. ඒ පළවෙනි එක. රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් අහෝසි කිරීම. දෙක රාජ්‍ය සේවා කොමිෂන් සභාව අහෝසි කරලා ඒ බලතල කැබිනට් මණ්ඩලයට ගත්ත. ඒක නිසා රාජ්‍ය සේවය මුළුමනින්ම දේශපාලනීකරණය වුණා. ජනතාව මුළු ආණ්ඩුවම බරපතල ලෙස ප්‍රතික්ෂේප කරන පිරිහෙන තත්ත්වයට ඒක පත් වුණා. එදා අධිකරණයටත් කරපු බලපෑම් සම්බන්ධව මතකයි. ඔබට මතක නැතුව ඇති. නමුත් එදා ඒ අධිකරණ පද්ධතිය පිළිබඳව ස්වාධීනත්වය පිළිබඳව බරපතල ගැටලු ඇති වුණා. තුන්වෙනි කාරණය උතුරේ යුද්ධයටත් ඒක හේතු වුණා. 72 ව්‍යවස්ථාව. සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 29 වගන්තිය යටතේ තිබුණ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න වගන්තියක්. ඊට සමගාමී වගන්තියක් 72 ව්‍යවස්ථාවට ඇතුල් කරේ නැහැ. ඒ වෙනුවට ඒක පරිච්ඡේදයක් ඇතුල් කරා මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදය. ඒක ඇවිල්ලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ අලංකරණය කිරීම සඳහා ඉදිරිපත් කරපු වගන්ති මාලාවක් විතරයි. හේතුව ඒ මූලික අයිතිවාසිකම් කඩ වුණාම ඒ පිළිබඳව යුක්තිය ඉෂ්ට කරන්න කිසිදු අධිකරණ බලයක් දුන්නේ නැහැ. එතකොට ඒකත් ඔය උතුරේ තරුණ කැරැල්ල ඉස්මතු වෙන්න යම් ආකාරයකට බලපෑවා. ඒක ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් වගන්තිය ඊට වැඩි ඒක සංවර්ධනය කරලා අධිකරණ බලය දුන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 17යි 126 අනුව ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩුව අහලා ඒ පිළිබඳව සහන ලබා දෙන්න ක්‍රමයක් ඒක හැදුවා. ඒක එතෙන්දී නිවැරදි වුණා. එතකොට ඔන්න ඔය ක්‍රම තුනත් එදා ආර්ථික කළමනාකරණයේදී වාමාංශික පක්ෂවල බලය සමග එකට එකතු වෙලා තුන්හවුල ආණ්ඩුව ගෙනියද්දී බණ්ඩාරනායක මැතිණිය සීමාව ඉක්මවලා ආර්ථිකමය වශයෙන් ගත්තාම ඒ සම සමාජ කොමියුනිස්ට් පක්ෂ වල බලපෑමත් එක්ක ජනතාවට දුන්න පීඩනය වැඩි. ආර්ථික වශයෙන් දාපු සම්බාධක වැඩි වුණා. සීමාව ඉක්මවලා ගියා. අර ඉතිහාසය මතක් කරනකොට පෝලිම් යුගය ගැන කතා කරන්නේ අවදීදී. එතකොට ඒක නිසා ඒ ක්‍රමයේ මිනිසුන්ට එපාම වුණා. ඔන්න ඔය කරුණු 4 නිසා තමයි 1972 ඒ ජනරජ ව්‍යවස්ථාව යටතේ ගෙනිච්ච ආණ්ඩුව ආසන 8ට බැස්සුවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා. අනිත් පැත්තෙන් ගත්තම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙනාවා. එතුමා ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගේනකොට චාල්ස් ඩිගෝල්ස් 1968 ආරම්භ කරපු මේ කෙටුම්පත් කරපු ප්‍රංශේ ආකෘතියට තමයි ওই ව්‍යවස්ථාව හැදුවේ. එතකොට එතුමා ඒකෙන් හඳුන්වලා දුන්නා මේ ස්ථාවර ආණ්ඩු හදන්න ඕන. පාර්ලිමේන්තු බලය ස්ථාවරව තියෙන්න ඕන. ඒ සඳහා විධායක ජනාධිපති ක්‍රමයක් ඊළඟට PR සිස්ටම් එක මේ සමානුපාතික නියෝජන මැතිවරණ ඡන්ද ක්‍රමයකුත් හඳුන්වලා දුන්නා. එතකොට එතුමාගේ ඒක සත්භාවයෙන් කරයි කියලා හිතන්නට පුළුවන්. අනිත් පැත්තෙන් හැබැයි පැහැදිලිව පේනවා එතුමාට ඕනකම තිබුණා කවදාවත් එක්සත් ජාතික පක්ෂයේ හැර වෙන පක්ෂයකට බලය නොවන ක්‍රමයක්. එතුමාට වුණා එක්සත් ජාතික පක්ෂයෙන් පිට කාටවත් ජනාධිපති තනතුර නොවන ක්‍රමයක්. ඒක දෛවී සරදමක්. ඒක අනිත් පැත්තට ගියාට පස්සේ දැන් ගන්න බැරුව අවුරුදු 30ක් විතර දඟලනවා. පැහැදිලි. ඒක නිසා මේ දේශපාලන ඒ ආත්මార్థකාමී අදහසකින් පනවන නීති හැමතිස්සෙම බූමරෑන් වෙනවා. ඒක පාරාවලල්ලක් වෙනවා.
එතකොට ඒ ව්‍යවස්ථාව දැන් මැතිනිය ඕනට වැඩිය ජනතාවට බර දුන්න හැබැයි ඒකෙන් හොඳකුත් වුණා. අපේ කෘෂි ආර්ථිකය ඉහළ ගියා. ශීඝ්‍ර සංවර්ධනයක් ඇති වුණා. කාර්මික පැත්ත ශීඝ්‍ර සංවර්ධනයක් ඇති වුණා. ඒක සම්පූර්ණම උඩියටු කරා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති එක පැය 24න් මේක ලිබරල් ආර්ථිකයක් කරා. ඔබතුමන් විශ්වාස කරන විදිහට විවෘත ආර්ථිකය ආවේ නැත්නම් දැන් මෙතනිය හඳුන්වලා දුන්න ඔය ආර්ථික ක්‍රමවේදයේ දිගටම ක්‍රියාත්මක වුණා නම් අපේ රට අද මේ වගේ තැනක නොඉන්න තිබ්බද? දැන් මම ඒකට උදාහරණ කියන්නම්. අපේ රට මේ ලිබරල් ආර්ථිකයට ගියාට පස්සේ තමයි ඉන්දියාව ඒක ආරම්භ කරේ. ඉන්දියාව ආරම්භ කරාට පස්සේ තමයි චීනය ආරම්භ කරේ. හැබැයි ඒකේ වැදගත් සාධකය අපි මුළුමනින්ම මේක විවෘත කරලා දැම්මා. මම එක උදාහරණයක් විතරක් කියන්නම් ඔබට. අපේ හැම ගම්වලම ගිරුවාපත්තුවේ ගම්මානවල හැම ගමකටම තිබුණා මේ රෙදි වියන යන්ත්‍ර 50-60 තියෙන කර්මාන්ත ශාලා ගොඩ ගැහිලා තිබුණා. අනිත් පැත්තෙන් මම දන්නවා උතුරේ ඉඳලා වවුනියාව පහු කරලා දවසකට ලොරි 200ක් 300ක් අතර ආවා භාණ්ඩ. දකුණට උතුරේ නිෂ්පාදන භාණ්ඩ. එතකොට මේ ලිබරල් ආර්ථිකය ඇති කරපු ගමන් අර අපේ ගම්වල රෙදි වියන යන්ත්‍ර තිබුණේවා හොඳ බුරුතලි වලින් තේකලි වලින් හදපුවා අපේ ගෙවල් වල පාවිච්චි කරේ ලිපේ දරට. ඒ කර්මාන්තේ වැටුණා. උතුරේ එහෙන් ආපු පළතුරු එළවලු මිදිද දුම්කලද නොයෙකුත් නිෂ්පාදන උතුරු කරේ ආර්ථිකය රැඳිලා තිබුණේ කෘෂි කර්මාන්තය මත. එතකොට ඒගොල්ලන් අර දවසට ලොරි 200ක් 250ක් 300ක් ආපු එක මාස 6ක් යනකොට ලොරි 10 12ට අඩු වුණා. ඒ කාලේ තියෙන වාර්තා අනුව. එහෙමනම් උතුරේ තරුණයන්ට උතුරේ ගොවි ජනතාවට ඒගොල්ලන්ගේ වෙළඳපොළ සම්පූර්ණයෙන්ම අහිමි වුණා. තරුණ අසහනයක් ඇති වුණා. ඒකත් හේතුණානේ ප්‍රභාකරන්ගේ ඒ ත්‍රස්තවාදී රැල්ලට මිනිස්සුන්ට එකතු වෙන්න ඒකත් හේතු වුණා. මම කියන්න ගියේ දැන් මේ දෙම ඉන්දියාව කරාට ඉන්දියාවට රට විවෘත කරන්න අවුරුදු 10ක් ගියා. චීනයට රට විවෘත කරන්න අවුරුදු 15ක් 20ක් අතර කාලයක් ගියා. ඇයි එහෙම වුනේ? අපිට එක දවසෙන් කරන්න පුළුවන් අපේ හපංකම නිසා ඉන්දියාවට කරන්න බැරි වුණේ අවුරුදු 10 15 ගත්තේ ඒගොල්ලන්ගේ බැරිකම නිසා. එහෙම හිතනවද? එහෙම නෙවෙයි. ඉන්දියාව ඒක කරේ අවුරුදු 10ක් විතර ගත්තේ ක්‍රමානුකූලව ආර්ථිකය විවෘත කරා පරිස්සම් වුණා. ඒ කියන්නේ ප්‍රිකෝෂන්ස් ගත්තා. ඒ රටේ කෘෂි කර්මාන්තයත් ඒ රටේ කුඩා කර්මාන්ත ඇතුළු කර්මාන්ත ශේෂ්ත්‍රයට හානි වෙන්න නොදී ඒවා රැකගෙන තමයි ආර්ථිකය විවෘත කරේ. අපි මැතිනිගේ කාලේ ආර්ථිකය වැහුවා අන්තිමටම ගියා මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙන තරමට. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට ගියා. එතුමා අන්තිමටම ගියා ලිබරල් වාදේ. ඒ කියන්නේ රටේ කර්මාන්ත ටිකයි කෘෂි කර්මාන්ත ටිකයි කඩා වැටෙනවා. එමතුම ඔබ කියන දේ සත්‍යයක්. අද දවසේ සමාජ මාධ්‍යවල පළවෙන ඡායාරූප ඒ කාලේ ඉතිහාසයේ ඡායාරූප අරගෙන තරුණ පෙළ සමාජ මාධ්‍යයේ විවිධ පෝස්ට් නැත්නම් විවිධ නිර්මාණ ඉදිරිපත් කරනවා. ඒ කාලේ තිබ්බ හැටි සහ දැන් තියෙන හැටි. ඒ කාලේ තිබ්බ ශ්‍රී විභූතියවත් දැන් නැහැ. දැන් ඔය ඔබතුමා කියන විදිහට එක දවසින් එක රැයින් මේ දේවල් කරන්න ගිය හින්දාද මේ ආර්ථික අර්බුදය ඇති වුනේ. දැන් ඔබතුමාගේ විග්‍රහය ඇතුලේ අපිට පිළිතුරක් අවශ්‍යයි මේ දැන් තියෙන අර්බුදයට හේතුව මොකක්ද? වර්තමාන අර්බුදය ගැන එතන ඉඳලා මේ දක්වා අද දක්වා කාලය ගැන කියන්න ගියොත් මම හිතන්නේ කාලය අපිට මදි වෙනවා. ඒක නිසා වර්තමාන ආර්ථික අර්බුදය ඇති වෙච්ච හැටි අපි මුලින්ම තේරුම් ගන්න ඕන. වර්තමානයේ බරපතල දේශපාලන අර්බුදයක් තියෙනවා. වර්තමානයේ බරපතල ආර්ථික අර්බුදයක් තියෙනවා. එතකොට මේ දේශපාලන අර්බුදය කියන එක තිබුණා. මේ දැන් අවුරුදු 2ක් 3ක් තිස්සේ තිබුණා. ඒක අලුත නිර්මාණය වෙච්ච එකක් නෙවෙයි. ඒක එක්කෝ ජනතාවට සමහර ජනතාවට ඒක දැනුණ ගණන් ගත්තේ නැහැ. අනිත් ජනතාවට ඒක තේරුනේ නැහැ. හැබැයි මේ දෙගොල්ලම මහා පොදු සාධකයක් බවට පත් වෙනවා එක තැනකදී. කොතනදීද? ආර්ථිකයේ අර්බුදය එනකොට. ආර්ථික අර්බුදයෙන් බැට කනකොට තමයි දේශපාලන අර්බුදයක් තියෙනවයි කියලා දැනෙන්නේ, පෙනෙන්නේ. එහෙනම් මේ දේශපාලන අර්බුදය ඔඩුදුවා ගිහිල්ලා ඊටම නරක තැනට පත් වුණාට පස්සේ ආර්ථික අර්බුදය ආවා. දැන් මේ දෙක එකට ගැට ගැහිලා තියෙන්නේ.
දැන් මේක ලියාගන්නේ කොහොමද කියන එක ප්‍රශ්නේ තියෙන්නේ. අර ඔබතුමා අපිට මතකයි. ඔව් තප්පරයක් ඒකෙදි අර කිව්වනේ ඇහුවනේ මගෙන් ප්‍රශ්න කොහොමද මේ වර්තමානයේ ඇති උනේ? මම කියන්නම් ඒකේ ඔක්කොම ටික කියන්න අවශ්‍ය නැහැ. ප්‍රධාන කරුණු ටික කියන්න. වර්තමාන ආණ්ඩුවේ ජනාධිපතිතුමා ඇවිල්ලා බදු සහනයක් දුන්නා. ඒ බදු සහනේ දුන්නේ වැට් වලටයි ආදායම් බදු වලටයි. එතකොට ඒ බදු සහනේ දුන්න නිසා අපේ සමහර ලිපිගොනු අපේ ආදායම් බදු සමහර ලිපිගොනු වැහිලා ගියා. වැට් ෆයිල් එක ESC කියලා එකක් තිබුණා, ඉකොනොමික් සර්විස් චාර්ජස් කියලා තිබුණා. NBT කියලා නේෂන් බිල්ඩින් ට්‍රස්ට් එක තිබුණා. වැලියු ඇඩඩ් එක වැට් එක දැන් මගේ පවා තිබුණු ෆයිල් ඒවා වහලා දැම්ම. ඒ කියන්නේ අපි බදු ගෙවන්න තරම්ම සුදුසුයි නෙවෙයි. එක්වරම ශූන්‍ය වුණා. ඒකවර ශූන්‍ය වුණා. අපිට එතකොට ගෙවන්න තිබුණේ ආදායම් බද්ද විතරයි. එතකොට මේ ෆයිල් ඔක්කොම වහලා දැම්මා. මන්ට දන්න විදියට 50%ක් 60ක් විතර ෆයිල් ටික වහලා දැම්මා. එතකොට ඒ ආදායම් බදු වලත් අපිට විශාල ප්‍රතිශතයක් ලාභයක් ආවා, ඉතුරුවක් ආවා. ඒකත් අඩු කරන්නේ බදු ගෙවන ප්‍රමාණය. නොදැනුවත්කමද නැත්නම් මේ හිතාමතාද මේ දේ උනේ? ඒකේ ප්‍රතිඵලයක් විදියට නජිත මම ගණන් හදලා බලපුවාම පෞගේ අවුරුදු 2යි කාර්තුවක කාලේ අපිට රජයට අහිමි වෙච්ච ආදායම විතරක් රුපියල් වලින් තමයි අපිට ඒවා ලැබෙන්නේ. හැබැයි ඒ රුපියල් වලින් ලැබෙන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් වලට පරිවර්තනය කරපුවාම ඩොලර් බිලියන 7ක අඩුවක් තියෙනවා. ලැබෙන්න ඕන ආදායම නොලැබී ගින් තියෙනවා. එහෙමනම් ඒක රුපියල් වලින් ආවත් එදා ගැටලුවක් නැතුව කළමනාකරණය කරගෙන ගියා නම් පරිවර්තනයේ විවිධ යන්නේ මුදල් ඩොලර් වෙනවා, ඩොලර් රුපියල් කරගන්නවා. එහෙමනේ යන්නේ රෝලක්නේ. එහෙම කරා නම් අද අපේ භාණ්ඩාගාරේ තියෙන්න ඕන ඩොලර් බිලියන 7ක්. දැන් අපි මේ ඩොලර් බිලියන 2ක් 3ක් තමයි ණයට ඉල්ල ගන්න උත්සාහ දරන්නේ. එතකොට ඒ ඩොලර් බිලියන 7 අඩුවීම ආර්ථිකයට කොහොමද දැනෙන්නේ කියන එක මම වැඩි විස්තර කියන්න උවමනා නැහැනේ. ඊළඟට අනිත් කාරණේ. පොහොර ප්‍රතිපත්තිය ඒක ඔය කියන මට්ටමකට අපිට වෙනස් කරන්න බෑ. කාබනික පොහොර වලට යන්න බෑ. යන්න පුළුවන් පරිමාණය අපි දන්නවා. ඕක අද ඊයේ නෙවෙයි 2005 මම මහින්ද චින්තන පොතටත් ඕක ලියලා තියෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ. අපිට යන්න තිබුණේ අවුරුද්දකට රසායනික පොහොර 10%ක් අඩු කරන්න ඕන. හැබැයි ඒ 10% වෙන දේවල් වලට යොදවන්න බෑ. ඒවා ගොවියන්ට බෙදලා දෙන්න ඕන. ඒගොල්ලන්ට කාබනික පොහොර හදන්න කියලා ඒගොල්ලෝ හදන ටොන් එකට රුපියල් 5000 හරි කීය හරි ඒ 10% ගොවියෝ අතට යන්න ඕන. මොකද ඒක වෙන ශේෂ්ත්‍රයකට යන්න බෑ. එහෙම අවුරුදු 2ක් 3ක් විතර යනකොට අපිට 30%ක් විතර අඩු කරගන්න පුළුවන් රසායනික පොහොර. ඉන් එහාට අඩු කරන්න බෑ. එහෙම කරපු රටක් නැහැ. එතකොට අනිත් එක තමයි මේ පොහොර වලින් හුඟක් මේ ගැටලු සෞඛ්‍ය ගැටලු මතුවෙන එක ඇත්ත. ඒකට පොහොර භාවිතය අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ, බලපාලා තියෙනවා. හැබැයි ඊටත් වැඩිය බලපාලා තියෙන කාරණේ තමයි පොහොර අවභාවිතය. අපි දන්නවා ගම්වල ගොවි මහත්තුරු ඒගොල්ලන්ට තියෙන නොදැනුවත්කම නිසා වෙන්න ඕන. හුඟක් වෙලාවට මමගේ ඇහැට දැකලා තියෙනවා ඔය අනුරාධපුර දඹුල්ල ඇඹිලිපිටිය ප්‍රදේශවල මම මේව නිරීක්ෂණය කරලා තියෙනවා. එළවලු වලට පළතුරු වලට නෙලල අස්වැන්න නෙලල ඉවර වෙලා ඒවට ස්ප්‍රේ කරනවා රසායනික ද්‍රව්‍ය. ඒතකොට ඒව තමයි වෙළඳ පොළට එන්නේ. ඒව ඇවිල්ලා මේ රසායනික ද්‍රව්‍ය අවභාවිතය. භාවිතය වැරද්දන්නේ අවභාවිතය. දැන් නීතිය තියෙන්නේ අඩුම ගානේ අස්වැන්න නෙලන්න සතියකට කලින් ඉඳලා තෙල් පොහොර නොදා තියෙන්න ඕන. එක බෝග වලට එක කාල සීමා තියෙන. මේවා අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරි 10 ගාණක් හිටියට කිසිම තැනක මේව අධීක්ෂණය වෙන්නේ නැහැ. ඒ වගේම සමහර වෙලාවට අක්කරයට ගහන්න ඕන යූරියා බෑග් 2 නම් ගහනවා 3ක් විතර හිතනවා සැන ලොකුවට එයි කියලා. අපි දන්නවා දැන් පළතුරු වලට කෙසෙල් වලට එහෙම ඊටාත්ම නරක විදියට අති භයානක විදියට වැරදි විදියට පොහොර යොදනවා. දැන් මේවා පිළිබඳව හොයන්න අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නඩත්තු කරන්න අපි බිලියන ගාණක් වේදම් කරනවා. මම දන්නේ ඒකින් 7-5කත් වැඩක් වෙනවද කියලා. එන්න ඒ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා මේ ගත්ත තීන්දුව ඒක ඇවිල්ලා නුවණක්කාර තීන්දුවක් නෙවෙයි, වැරදි විදියට ගත්තේ වැරදි වෙලාවට. ඒක ප්‍රතිඵලයක් විදියට ස්ථිර වශයෙන්ම අපිට ආහාර භෝග නිෂ්පාදනය, ආහාර සහල්
එළවලු පළතුරු යනාදී අස්වැන්න අපිට හරියට 50%ක් අහිමි වෙලා තියෙනවා. දැන් හරිනම් අපිට මේ අවුරුද්දේ ලැබෙන්න ඕන මෙට්‍රික් ටන් ලක්ෂ 24ක් අවුරුද්දට පරිභෝජනය සඳහා. නමුත් මේ අවුරුද්දේ පූර්වකතන යනවා අපිට ලක්ෂ 16ක්වත් ඉක්මවන්න බෑ. හොඳ. ඔය කියන කාරණා හින්දා ආහාර අර්බුදයක් පිළිබඳව කතා වෙනවා. දැන් ඔබතුමන් කියන්නේ වැරද්ද කාගේද? දැන් මේ ප්‍රතිපත්ති මේ තීන්දුව තීරණ ගත්තේ අපි දන්නවා පහුගිය කාලේ රජයේ ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යවරයා ඒ නිලධාරීන් කාගේද වැරද්ද? වැරද්ද එතන රට මෙහෙයපු ජනාධිපතිතුමාත් මේකට වග කියන්න ඕන, අමාත්‍යවරුත් වග කියන්න ඕන, නිලධාරිනුත් වග කියන්න ඕන. මේ බදු කප්පාදුවේදී මම දකිනවා වග කියන්න ඕන ජනාධිපතිතුමාට. කොහොමටත් අපිට ඒක නිදහසට කරුණක් නෙවෙයි. හැබැයි ජනාධිපතිතුමා මේ ශේෂ්ත්‍රයට නවකෙක්. එමනම් එතුමාට පහුගිය අවුරුදු 25ක් විතර වගේ තිස්සේ ආණ්ඩුවලට මූල්‍ය උපදේශක විදියට කටයුතු කරපු ආචාර්ය පී.බී. ජයසුන්දර මහත්මයා තමයි එතුමාගේ ලේකම් වෙලා ආවේ. එතකොට මගේ මතය කවදාවත් ඔහු අනුමත කරේ නැත්තම් මේක ජනාධිපතිතුමා කරන්නේ නැහැ. ඒ වගේම කොළඹ ව්‍යාපාරික කණ්ඩායම් ජනාධිපතිතුමාට යම් ආකාරයේ නුමග යැවීමක් කරලා තියෙනවා. ඒක පැහැදිලි. ඉතින් මේගොල්ල කරපු නිසා නමුත් වගකීම තියෙන ආණ්ඩුවටනේ. ඒ හේතු නිසා තමයි මේක උනේ. ඔය පොහොර ප්‍රතිපත්තිය වුණත් මම නන්නු කිව්වට මාධ්‍ය තුල නිතර කියවෙනවා අහවල් අය දීපු ගිනි ගෙඩි නිසා තමයි මේ තත්ත්වය උදා වුණේ කියලා. අපි දැක්ක වෛද්‍යවරු හිටියා, ස්වාමීන් වහන්සේ හිටියා, මේ පිරිස හිටියා. හැබැයි දැන් ඒ රාජ්‍ය නායකයාට තේ දැන් ඔබතුමන් අමාත්‍ය ධුරයක් බහරගෙන ඉන්නවා. කැබිනට් මණ්ඩලයේ සමාජිකෙක් ඔබතුමන් දැන් මේ වගකීමෙන් ඔබතුමන්ට මිදෙන්න බෑ. සාමූහික වගකීමක් තියෙනවා. දැන් අද ඉඳලා කියන්නේ බාරගත්ත දවස් ඉඳලා පැහැදිලිව. දැන් මේ අමාත්‍ය මණ්ඩලයේ කටයුතු කිරීම දැන් ජනාධිපතිවරයාට අපි දන්නවා ඔබතුමන් ජනාධිපතිතුමන්ව දැඩිව විවේචනය කළ චරිතයක්. වැඩියෙන්ම පහුගිය කාලේ. ඊට පෙර අපි දැක්ක පහුගිය යහපාලන රජයේ සමයේදී ඔබතුමන් තමයි පාස්කු ප්‍රහාරය පිළිබඳව මේ අන්තවාදී සංවිධාන පිළිබඳව පාර්ලිමේන්තුවේ හඬ නැගුවේ. ඊට අමතරව ජනාධිපතිතුමා ඇතුළු මේ රජයේ මේ විදිහට ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවා කියලා පාර්ලිමේන්තුවේ මුලින්ම හඬ නැගුවේ ඔබ. හැබැයි දැන් ඔබ මේ ආණ්ඩුවේ සමාජිකෙක් වෙලා හමාරයි. හැම ආණ්ඩුවෙම මට එහෙම වුණා. ඔබට මතක ඇති කෝප් වාර්තාවෙන් කෝටි 30000කට වැඩිය වංචා දූෂණ පිළිබඳව නංගන් ඇතුව පී.බී. ජයසුන්දරලාගේ කබ්‍රාල්ලාගේ තොරතුරු එළිදරව් කරනකොට ඒ ආණ්ඩුව ඇතුලේ මට ඉන්න බැරි වුණා. මට විපක්ෂයට යන්න සිද්ධ වුණා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේ ඉඳලා ඔය වංචා දූෂණ ගැන කතා කරා. නොයෙකුත් ප්‍රශ්න මතුවුණා. රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව මම කතා කරපුවට මාත් එක්ක විශාල ගැටුම් ඇති වුණා. විශේෂයෙන්ම මාස 29කට කලින් පාස්කු ප්‍රහාරය වෙනවයි කියපු එකම මාව ජාතිවාදී කරන්න, මාව ද්‍රෝහී කරන්න, කැබිනට් සාමූහික වගකීම කඩ කරපු බව කෙනෙක් බවට පත් කරන්න ඒවා බලපෑවා. අවසානයේ හම්බන්තොට වරාය විකුණන වෙලාවේ මම ඒකට විරුද්ධ වුණාම ඒගොල්ලන්ගේ තීරණය වුණේ සාමූහික වගකීම කඩ කිරුවොත් මාව කැබිනට් මණ්ඩලයෙන් නිරපනවා කියලා. එතෙන්දී මම දරන මතය තමයි කැබිනට් එකේ සාමූහික වගකීම තියෙන්න ඕන හොරෙක් දූෂිතයෙක් පක්ෂ නායකයෙක් පවුලක් රකින්න නෙවෙයි, රට වෙනුවෙන් තමයි ඒ කටයුත්ත කරෙන්න ඕන. සාමූහික වගකීම තියෙනවායි කියලා කැබිනට් මණ්ඩලයේ එක මිනිහෙක් කොරකම් කරපුවාම ඒක හරි කියන්න පුළුවන්ද මට? දැන් ඉදිරියටත් ඔබතුමා ඔය සාමූහික වගකීම කඩාගෙන යන අවස්ථා උදා වෙයිද? නෑ, මම උපකල්පන මත උත්තර දෙන්න මේ වෙලාවේ අවශ්‍ය නෑ. පැහැදිලි ලෙසම මගේ දේශපාලන ජීවිතයේ මම මගේ හෘද සාක්ෂියට විරුද්ධව තීන්දුව අරන් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමයි ඔක්කොම කැඳවලා මට ඉල්ලීමක් කරා. කරුණාකරලා ඔබතුමාගේ ওই දරපු මතේ හම්බන්තොට වරාය පිළිබඳව එක පේලියකින් නිවැරදි කිරීමක් කරන්න මගේ අමාත්‍ය ධුර 2-3ම තියාගෙන ඉන්න පුළුවන් කියලා. මම එදා ඒ සියලු දෙනා ඉස්සරහම කියලා ආවේ මේ පක්ෂයක කෘත්‍යාධිකාර මණ්ඩලයක් මන්ත්‍රී මණ්ඩලයක් කිව්වයි කියලා මගේ හෘද සාක්ෂිය තීන්දුව වෙනස් කරන්න බෑ. ඒක සක්‍ර දෙයියන්ටත් බෑ. මොකද මම හිතන දේ තමයි මම දන්නවා හරි දේ කියලා. ඒ කියන්නේ මම කියන්නේ මේ ලෝකෙ ඔක්කොම දන්නේ මමයි කියලා නෙවෙයි. නමුත් මට තේරෙනවා නම් මම ගත්ත තීන්දුව හරි කියලා. ඇයි යම් කිසි පක්ෂ නායකයෙක් නිසා නැත්නම් පක්ෂයක් ආරක්ෂා කිරීම නිසා මම ඇයි මේ තීන්දුව වෙනස් කරන්නේ? මගේ දේශපාලනදී මම මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිතුමා වුණ අලුත මම ගිහිල්ලා කිව්වා ඔබතුමා
දැන් ඇවිල්ලා හම්බන්තොට නායකයා නෙවෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයාත් නෙවෙයි. ඔබතුමාලා රටේ ජනාධිපතිවරයා. ඒක නිසා රටේ ප්‍රශ්නවලදී මෙයා මගේ ඥාතිය, මෙයා මගේ පක්ෂ කියලා මේ කොම්ප්‍රොමයිස් කරන්න එපා. කවදාවත් රටට ඒකෙන් සුගතියක් වෙන්නේ නැහැ. හැබැයි ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ ඇමතිතුමා දැන් ඔබතුමා ජනාධිපතිවරයා විවේචනය කළා, වත්මන් අග්‍රාමාත්‍යවරයා විවේචනය කළා. දැන් ඔවුන් දෙදෙනාගේම නායකත්වයෙන් තියෙන කැබිනට් මණ්ඩලයේ ඔබතුමන් සමාජිකයෙක්. දැන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව බලාපොරොත්තු දල්වගෙන හිටියා. දැන් මේ හැදිලා තියෙන්නේ බලාපොරොත්තු වෙච්ච ආණ්ඩුවද? චෝදනාවක් තියෙනවා සියලු පක්ෂ නියෝජනය කරන්නේ ස්වාධීන වෙච්ච മന്ത്രിවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ ඉන්නේ කියලා ඔබතුමාගේ නමත් අග්‍රාමාත්‍ය දුරේට යෝජනා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ස්වාධීන മന്ത്രി කණ්ඩායමෙන් මේ බලාපොරොත්තු වෙච්ච රජයේද බිහි වෙලා තියෙන්නේ. දැන් මීට අවුරුදු එකහමාරකට විතර කලින් 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේන වෙලාවේ ඔබගේ මේ මැදිරියට ඇවිල්ලා මම කතා කරා මේ වගේම. මට මතක විදිහට තීරණයම තමයි වැඩසටහන. එදත් මම කිව්වා මහින්ද රාජපක්ෂ මහත්මයාට අවුරුදු 6ක ජනවරමක් දුන්නා යුද්ධය ජයග්‍රහණය කරපු මහත් දැවැන්ත වීර චරිතයක්. හැබැයි එතුමාට අවුරුදු 4න් යන්න වුණා. එතකොට එදා 18 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ඒකෙන් බලයෙන් ඉදිමිච්ච හේතුව මත අවුරුදු 2ක් එතුමාට කපා ගන්න සිද්ධ වුණා. ඒ වගේම මම කිව්වා 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ගෝඨාභය මහත්තයා අවුරුදු 5 දෙකට කපා ගන්නවා කියලා. අවුරුදු 2ක් යන්න බෑ කියලා මම මෙතන කිව්වා. මොකද ඒ බලතල ඒකරාශී වීම තුල සාමූහිකව තීන්දුව ගැනීමට රටට හිතකර තීන්දුව කිරලා මැනලා බලලා ගන්න අවස්ථාව නැතු යනවා. ඒක ඒකාධිපති තත්වයට පාර කපනවා. මම නජිත මේ ඊ타මත්ම මේ වැදගත්ම කාරණයක් මේ වෙලාව මතක් කරනවා. මේ බලය පිළිබඳව කාරණේදී මේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරේ පෙරාදිනේ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ ප්‍රථම මහාචාර්යවරයා මහාචාර්ය ඒ.ජේ. විල්සන් මහත්මයා. ඒ.ජේ. විල්සන් මහත්මයා කියන්නේ එදා උතුරේ දේශපාලනේ නායකයා වෙච්ච එස්.ජේ.වී. චෙල්ලනායක මැතිතුමාගේ දියණිය බැඳලා ඉන්න ඔහුගේ බෑනා. එතකොට ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ තිබුණ ඒ ළඟ සම්බන්ධ මිත්‍රත්වයේ උඩ මේක කෙටුම්පත් කරලා ඉල්ලුවා. එතුමා මේක කෙටුම්පත් කරලා දුන්නා. ඒ 1978 එක සම්මත වුණා. ඊට පස්සේ අවුරුදු 3කට පස්සේ එතුමා පොතක් ලියනවා ළඟ තියෙනවා ඒක. ඒකේ නම ඇවිල්ලා The Gaullis System in Asia. The Gaullis කියලා කියන්නේ මම කියන්නේ අර ඩිගෝල්ගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ආකෘතියට අනුව විධායක ජනාධිපති ක්‍රම හදපු රටවල්. ඒව ගැන ලියනකොට ලංකාව ගැන ලංකාවේ එතුමාම හදපු ව්‍යවස්ථාව ගැන ලියලා තියෙන්නේ මොකද්ද දන්නවද? එතුමා කියනවා අද පටන් කැබිනට් මණ්ඩලයේ සමාජිකයෝ ජනාධිපතිවරයාගේ සංගයෝ නෙවෙයි. එක මට්ටමේ නෑ කියන එක. ජනාධිපතිගේ කර්නල්ලා. මොකද ජනාධිපති ජෙනරල්නේ. එයාගේ කර්නල්ලා මට්ටමට ඇමතිවරු වැටෙනවා. එතකොට මේ ක්‍රමය සාර්ථකව ගෙනියන්න පුළුවන් කියලා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති වගේ පරිණත දේශපාලඥයෙක් හිතන්න පුළුවන්. හැබැයි එහෙම හිතුවට මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම සාර්ථක වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ මේ තනතුරට පත්වන එක පුජ්‍යලයේගේ තිබෙන පරිණතභාවය දැනීම බුද්ධිය කුසලතාවය අනුව. එතකොට ඒ පුජ්‍යලයා පරිණතභාවයෙන් කුසලතාවයෙන් අඩු නම් අර න්‍යෂ්ටික බෝම්බයක් පුපුරවන්න ස්විච් එකක් ඔබලා ඒ පළාතම විනාශ කරනවා වගේ ඒ ජනාධිපතිවරයාට පුළුවන් ස්විච් එකක් ඔබලා මුළු රටම විනාශ කරන්න. එතකොට මේ හිතුවක්කාරී ගමන යන ජනාධිපතිවරයෙක් පත් වුණොත් ඒක පාලනය කරන්න මේ ව්‍යවස්ථාවෙන් බෑ. ඒක පාලනය කරන්න පුළුවන් සීමිත වපසරයක් තුල ක්‍රියාත්මක වෙන සමාජ ක්‍රියාකාරීන්ට මහජන බලවේගයකට පමණයි කියලා. ඒ දේද දැන් සිද්ධ වෙන්නේ මේ කාලේ මේ දේ තමයි සිද්ධ වුණේ. දැන් බලන්න අද ආණ්ඩුවක් විසිරුවේ, කැබිනට් මණ්ඩලයක් විසිරුවේ. රාජපක්ෂ පවුල රාජ්‍ය අමාත්‍ය මණ්ඩලෙන් ඉවත් කරේ අපි නෙවෙයිනේ. අන්නර සීමිත නිදහස තුල ක්‍රියාත්මක වූ
සමාජ බලවේගය විසින් තමයි ඒ තත්ත්වය ඇති කළේ. ඒක අපි උත්සාහ කරාට අපිට කරන්න බැරි වුණා. හැබැයි මේ සමාජ බලවේගය කරා. ඒ කියන්නේ ඒක පාලනය කරන්න මේ ව්‍යවස්ථාවෙන් බෑ. ඒ නිසා මිනිස්සු පාරට බැස්සේ. හොඳ හැබැයි ඔය අරගලකරුවෝ නැත්තම් සමාජයේ ඉන්න බොහෝ දෙනෙක් කියන්නේ ජනාධිපතිවරයාට ගෙදර යන්න ගෝටාගෝ හෝම් මේ සටන් පාටි අපි පොදු සටන් පාටයක් බවට පත් වෙලා හැම දිනෙකම දන්න සටන් පාටයක් බවට පත් වෙලා හැබැයි ජනාධිපතිවරයා තාමත් තනතුරේ ඉන්නවා සහ එතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වෙන කැබිනට් මණ්ඩලය ඔබතුමන්ලා ඇතුළු පිරිස සමාජිකයෝ ඒ අතරේදී ඔබතුමන්ගේ විෂයපතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ විෂය දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න බොහෝ දෙනෙක් ඉල්ලනවා විධායක ජනාධිපති දුරේ නැති කරන්න කියලා යෝජනාවක් තියෙනවා. හැබැයි දැන් 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඔබතුමන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ අතරේදී අද දවසේ පක්ෂ නායකයන්ටත් මේ පිටපත් ලබා දෙන්න කටයුතු කළා. දැන් මේකෙන් හරි විධායක ජනාධිපති දුරේ අහෝසි වෙනවද ජනතාව බලාගෙන ඉන්න ඇමතුමා? ඔව් නජිත ඔබගේ අර මුල කලින් සැරේ අහපු ප්‍රශ්නෙට මට සම්පූර්ණ උත්තරයක් දෙන්න බැරි වුණා. දැන් කොහොමද මේ ආණ්ඩුව හැදුනේ? දැන් මම විවේචනය කරපු දැඩි විවේචනය කරපු ජනාධිපතිතුමා යටතේ මා දැඩි ලෙස අභියෝගයට ලක් කරපු අග්‍රාමාත්‍යතුමා යටතේ තමයි මේ කැබිනට් මණ්ඩලයට මම ඇතුල් වෙන්නේ. එතකොට මේ සිද්ධි ක්‍රියාදාමයේ වුණ හැටි මේ රටේ ජනතාව දැනගත යුතුම කරුණක්. පැහැදිලිව. දැන් ඔබට මතක ඇති මම මේ වගේ සංවාද කීපයකදී කිව්වා ගිය අවුරුද්දේ නොවැම්බර් දෙසැම්බර් මාසවලදී 2022 අප්‍රේල් මාස වෙනකොට ආණ්ඩුව ගෙනියන්න බෑ. බරපතල ලෙස ආණ්ඩුවේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා. අප්‍රේල් මාස වෙනකොට මිනිස්සු හරි ප්‍රචණ්ඩ වෙනවා රෞද්‍ර වෙනවා. මේ වචනමයි මම කියන්නේ. පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඔබතුමන් ඔය දේ කලින් දැක්කද? මම කිව්වා. ඔව් නෑ සහමේ කොහොමද මේ විශ්ලේෂණය කළේ ඔබතුමා? ඒ විශ්ලේෂණය කරේ රටේ ආර්ථිකය හසුරවන විදිය බලන් ඉඳලා. එතකොට ඒකයි මං කිව්වේ 20 ගේනකොට මං කියන්නේ ජනාධිපතිතුමාට මේක යටතේ අවුරුදු දෙකක් යන්න බෑ කියලා. ඒක අපි දැක්කා. අපි දේශපාලනේ අපේ අත්දැකීම් තියෙනවා. ඒ අනුව මේක අධ්‍යයනය කරන්න ඕනේ අපි මේ ශාස්ත්‍රයේ ඉන්නවනම්. ඊළඟට මම ගියේ දෙසැම්බර් නොවැම්බර් වල තමයි කිව්වේ අප්‍රේල් මාසෙ මේ ආණ්ඩුවට පන්න ගන්න බෑ කියලා. ඒකත් උනානේ. එතකොට ඒ ඔක්කොම දැනගෙන තමයි මම සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවකට මේ ව්‍යවස්ථාවේ 74 වෙනි ව්‍යවස්ථාව යටතේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. එතකොට ඒකට ප්‍රතිචාර දැක්ුවේ නැහැ ආණ්ඩුව. ඒකට ප්‍රතිචාර දැක්වුවා නම් මිනිස්සු බොහොම පාරට එන්නේ නැහැ. ඔබතුමන් දකින විදිහට හේතුව මොකද්ද? ප්‍රතිචාර දැක්ුවේ නැත්තේ. ඒක මේ ආණ්ඩුකරණය පිළිබඳව තියෙන නොමේරුකම සහ ඒ වෙලාවේ හිටපු අමාත්‍ය මණ්ඩලයට මේකේ බරපතලක් තේරුනේ නැහැ. බරපතලක් තේරුනේ නැහැ. ඇත්ත වශයෙන් ආණ්ඩුව කොහෙද යන්නේ කියලා ඒගොල්ලෝ දැනන් හිටියේ නැහැ. දැන් එතකොට ඒකට ප්‍රතිචාර නොදක්වපු නිසා අවසානයේ ජනතාව පාරට බැස්සා. පාරට බැහැලා යනකොට සමහර අය හිතාගෙන ඉන්නවා අපි මේවා මාධ්‍ය කතා කරේ නැහැ. ඇත්තටම මාසයක් අපි සෑහෙන්න අපි දුකක් වින්දා. මේ ජනතාව අද වෙනකොට අපේ ජීවිත කාලේ මෙහෙම දුක් විඳිනවා අපි දැකලා නැහැ. පෝලිං වල හිටියා ඒ කාලේ නැත්තේ නෑ. පාම් පෝලිං තිබුණා මමත් ඒ කාලේ පාම් පෝලිමේ ගියා. මට ඉස්කෝලේට ෂර්ට් එකට කලිසමට රෙදි කෑල්ල ගන්න සතුසේ මම පැය 7-8 පෝලිමේ ගිහිල්ලා තියෙනවා මම. මේ එතකොට ඒත් හරි මේ වගේ බරපතල විදියට මොකද අද සමාජයේ ඊට වැඩි වෙනත් ක්‍රමයකට හුරු වෙලා නැති ඉන්න සුඛෝභෝගී විදියට. ඒ නිසා අද අපි එදාගත කරපු ජීවිත අද අපේ ළමයින්ට ගත කරන්න බෑනේ. අපි පොඩි කාලේ අපි ලයිට් එකක් දැකලා තිබුණේ නෑ. අපිට ෆෑන් එකක් නෑ ගම්වල. අපි මේ සාමාන්‍ය ස්වභාවික පරිසරයත් එක්ක හිටියේ. අපි පයින් ඇවිදින්නේ ටවුමට යන්නේ. දැන් අද සමාජය වෙනස්නේ. එතකොට දැන් මේ ආර්ථික අර්බුදය ජනතාවට දැනෙන්න පටන් ගත්තට පස්සේ ජනතාව ප්‍රකෝපකාරී වෙනවා. එතකොට දැන් මේ තත්ත්වය අපි දන්නවා එන්න බරපතල වෙනවා. ඉදිරි මාස දෙක තුලත් මේක තව වර්ධනය වෙන මිසක් අඩු වෙන්නේ නැහැ. අද අලුයම් කාලේදී අපි දැක්කා පෙට්‍රල් මිල ඩීසල් මිල වැඩි වෙනවා. තාමත්ම කනගාටුදායක තත්ත්වයක අපි ඉන්නේ. විශාල ගැටලුවක අර්බුදයක අපි ඉන්නේ. එහෙම තියෙද්දි තමයි අපි මේ වගකීම බාරගන්නේ. කෙනෙකුට හිතන්න පුළුවන් මේ ඇමතිකමක් දරන්න තියෙන ආසාව නිසා ගත්තයි කියලා. එහෙම නෙවෙයි මේක උනේ. මේ අර්බුදය ඇති වෙනකොට මම තමයි පාර්ලිමේන්තුවේ මුලින්ම ස්වාධීන වුණේ. දැන් ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ තමයි මම ස්වාධීන වුණේ.
ඒතර මං ආණ්ඩුවත් එක්ක ගැටුණා. ආණ්ඩුව ගෙනාපු වරාය පනතට විරුද්ධව මං උසාවි ගිහලා නඩුත් කතා කරා. එතකොට මේ ස්වාධීන වෙලා මම ඉන්නකොට ඊට පස්සේ තවත් කණ්ඩායමක් ස්වාධීන වුණානේ 30 දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාසු විමල්ලු දේ වගේ කණ්ඩායමක්. එතකොට පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙච්ච අය 31යි. ඊට පස්සේ සුසිල් ප්‍රේම ජයන්ත අනුරප්‍රියදාසන අපා වගේ മന്ത്രിවරුත් ස්වාධීන වුණා තව 10ක්. එතකොට අපේ 41යි. එතකොට අපි 41 එකට එකතු වුණා. කණ්ඩායමක් විදියට. එකතු වෙලා මේ අර්බුදය විසඳන්න අපි අපේ මට්ටමින් ඉදිරිපත් වුණා. ඉදිරිපත් වෙලා අපි ජනාධිපතිතුමාට දුන්න යෝජනාවක්. අපි ගිල සාකච්ඡා කරා. රටේ ප්‍රශ්නවලදී ජනාධිපතිතුමා මගේ මූණට කැමතිද නැද්ද කියන එක අදාළ නැහැ. මම එතුමාගේ මූණට කැමතිද නැද්ද අදාළ නැහැ. රටේ ප්‍රශ්නවලදී ජනතාවගේ ප්‍රශ්න තමයි අපි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. සහ අපි දකිනවා මේ දේශපාලනයේදී සදාකාලික මිතුරුත් නැහැ සදාකාලික හතුරුත් නැහැ. එහෙම කියමනකුත් තියෙනවා. ඕක කිව්වේ මහා බ්‍රිතාන්‍යයේ හිටිය 1861 පාමස්ටන් හෙන්රි පාමස්ටන් කියලා අග්‍රාමාත්‍යවරයෙක්. එතුමා තමයි ඔක ඉංග්‍රීසියෙන් කිව්වේ that there are no eternal enemies or perpetual friends in politics. But our aim is the same. Our goal is the same. අපිට දේශපාලනයේදී සදාකාලික මිතුරුත් නැහැ හතුරුත් නැහැ. හැබැයි අපි මේ හැම එක්කෙනාගේම අරමුණ හැබැයි එක තැනකට යන්න. දැන් ඒකනේ දේශපාලනයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්වත් නැතුව ලස්සනට පවත්වාගෙන යන්නේ බලන්නකෝ මේ මහා බ්‍රිතාන්‍යය. හැමෝගෙම අරමුණ එක තැනකට යන්න. ඒක ඔබ නල්ල තන්නිය පාරේ ගියත් කමක් නැහැ යන්නේ සිරිපාදනේ. මම රත්නපුරේ පාරේ ගිහිල්ලා සිරිපාදට යන්නේ. ඒක නිසා ඒකේ සාතිකයක් තියෙනවා. ඒක මේ කොන්සර්වේටිව් පක්ෂයේ ගියත් ලේබර් පක්ෂයේ ගියත් හැම තීන්දුවක්ම ගන්නේ රටේ යහපතට. එතන තියෙන එක ගැටලුවක් විතරයි තියෙන්නේ. එක තරංගයක් තියෙනවා. මම කියනවා ඔබට වැඩිය හොඳින් මට කරන්න පුළුවන් කියලා. ඔබ කියනවා මට වැඩිය හොඳින් කරන්න පුළුවන්. ඒ අතර දෝලණය වෙන තීරුමක් විතරයි ජනතාවට තියෙන්නේ. ජනතාව දන්නවා මේ දෙගොල්ලම આવත් රටට හොඳයි. හැබැයි ඒ අතරිනුත් මෙයාද වැඩිය හොඳ මේ පක්ෂද වැඩිය හොඳ කියලා තෝර ගැනීමක් ඒ කරන්නේ. ඒ රටවල් දියුණුනේ දේශපාලන පක්ෂ ශක්තිමත් වෙච්ච නිසා. අපේ රට විනාශ වුණේ දේශපාලන පක්ෂ තාම තියෙන වැඩවසම් ක්‍රමය නිසා. මට පුළුවන් නම් කියන්න ඔබ එක දේශපාලන පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන දේශපාලන පක්ෂයක් ලංකාවේ එක්කෝ එක පවුලක් රකින්න පවුලකට වහල්කම් කරන්න වළං හොදන්න ඉන්න മന്ത്രി කණ්ඩායමක් ඉන්නවා. අනිත් පක්ෂේ ඉන්න තව නායකත්වයක් රකින්න මේ කැප වෙලා ඉන්න වහල්කම් කරන්න ලැයිස්තු වෙච්ච മന്ത്രി කණ්ඩායමක් ඉන්නවා. ඔන්නෝක මට කරන්න බෑනේ. ඒක නිසා තමයි මට හැම ආණ්ඩුවෙම විපක්ෂයට යන්න උනේ. හැබැයි කවදාවත් මම බලේ තියෙන පැත්තට ගිහිල්ලා නැහැ විපක්ෂේ ඉඳලා. මදාම මට යන්න උනේ මම ගිහිල්ලා තියෙන බලේ ඇතෑරලා විපක්ෂයට. එතකොට මෙතෙන්දි මම කරෙත් මොකද්ද? අපි දැන් ආණ්ඩුව බෑ ගෙනියන්න. ආණ්ඩුව ඇත්තටම වැටුණානේ. ජනාධිපතිතුමාට සිද්ධ වුණා ඇමතිවරුන්ට අස් කරා. අන්තිමට අගමැතිතුමා අස්කට අස් වෙන්න කියලා අස් කරුවා. මේ ඔක්කොම කරනකොට අපි දන්න මේ වෙස්ට්මිනිස්ටර් ප්‍රජාතන්ත්‍රවාදී ආකෘති මේ සම්ප්‍රදායේ සුජාත අයිතියක් තියෙනවා විපක්ෂයට ආණ්ඩු බලය ගන්න. විපක්ෂය කියන්නේ හරියට මේ අර නරියෙක් කේජු කෑල්ලක් හොයාගෙන උඩ කට ඇරගෙන ඉන්නා වගේ ඉන්න එකක් නේ තියෙන්නේ. තාමත් එහෙමයි. නෑ ලෝකෙ හැමතැනම එහෙමයි. එහෙම වෙන්න ඕනේ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. ඒකද ආණ්ඩුවට බැරි නම් ඒක අපි අරගෙන කරලා පෙන්නන්න ඕනේ. ඒකටනේ විපක්ෂයක් තියෙන්නේ. ඒ නිසා විපක්ෂයේ කැච් එක එනකන් අත් දෙක අල්ලගෙන ඉන්න ඕනේ. එතකොට දැන් අපි කතා කරලා කිව්වා මේක සුජාතයි තියෙන්නේ අපිට නෙවෙයිනේ. අපිට ආණ්ඩුව හදන්න පුළුවන්. අපි 41ක් ස්වාධීන වුණා පස්සේදී 53ක් වුණා. ඒ අපිට විපක්ෂයට වැඩි අපි ලොකුයිනේ. ඔබතුමාලගේ යෝජනා තිබ්බනේ අගමැති දුරේට. ඔව් ඒ අගමැති දුරේට ආණ්ඩුවක් හදන එකට නෙවෙයි. අගමැති දුරේට අපේ යෝජනා තිබුණා. එතකොට අපි ප්‍රධාන විපක්ෂයට කිව්වා කරුණාකරලා ආණ්ඩුව ගන්න. ඒගොල්ලෝ කැමතිුනේ නැහැ. මංගෝ අපි 41ක් ඉන්නවා ස්වාධීන කණ්ඩායමක් කොන්දේසි විරහිතව අපි ඕගොල්ලන්ට ආණ්ඩුව වටන්නේ නැතුව ගෙනියන්න සහාය දෙනවා. ඒත් බෑ කිව්වා. ඊළඟට අපි කිව්වා එහෙනම් අපේ 41ක් ඉන්නවා. ඕගොල්ලන්ගෙත් 48ක්ද 9ක්ද ඉන්නවා. අපි දෙගොල්ල ආණ්ඩුව හදමු. අපිත් ඇමතිකම් ටිකක් ගන්න. අපිට ඇමතිකම් ඕන නිසානේ මේ රට වැටිච්ච තත්ත්වෙන් අපි ගොඩ ගන්න ඕන. එතකොට ඒකත් එපයි කියලා කිව්වා. එහෙනම් මොකද්ද කරන්නේ? දැන් ජනාධිපතිතුමාට අපි කිව්වා ඒගොල්ලන් ගන්නෙ නැහැ. ජනාධිපතිතුමාටත් පැහැදිලිව කිව්වා ඒගොල්ලෝ ගන්නෙ නැහැ, තනතුරු ගන්නෙ නැහැ. එතකොට ඒගොල්ලන්ගේ යෝජනා 3ක් ඉදිරිපත් කරා. ඒ තුනම ප්‍රායෝගික නැහැනේ. දැන් ඒකට මේ ව්‍යවස්ථාව කියවන්න දැනගන්න ඕනේ නැහැ. සාමාන්‍ය මේ සාමාන්‍ය දැනීම. එතකොට ඒගොල්ලන්ගේ පළවෙනි යෝජනාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන.
එතකොට මේ විධායක ජනාධිපති ක්‍රමය කියලා වෙනම මේ එක චැප්ටර් එකකට මේක සීමා වෙලා නැහැ. මුළු ව්‍යවස්ථාවම ගැට ගැහිලා තියෙන්නේ ජනාධිපති ක්‍රමය තුල. ජනාධිපතිරගේ බලතල හරහා තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඔහු ජනරජයේ නායකයා, ආණ්ඩුවේ නායකයා, කැබිනට් මණ්ඩලයේ නායකයා, සන්නද්ධ සේවාවන්හි නායකයා, අනදින නිලධාරියා, අනදින සේනාධිනායක. 20ත් එක්ක බලය වැඩි වෙලා තියෙනවා. ඔව් 20ත් එක්ක බලය වැඩිලා තියෙනවා. එතකොට ඒක විහිළුවක් නේ. මේක ජනාධිපති ක්‍රමය මේකෙන් අහෝසි කරනවයි කියන එක. ඊළඟට ජනාධිපති අස් වෙන්න ඕන. ඊළඟට අපේ ප්‍රශ්නේ මේකයි. දැන් ගෝල් පේස් එකෙත් කියනවනේ ගෝටාගෝ කියලා. අපි හිතමු හෙට ජනාධිපතිතුමා ඉල්ලා අස් වෙනවා. මොකද්ද අපි කරන්න ඕන? ව්‍යවස්ථාව අනුව. එතකොට ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ ඇතුලෙන් മന്ത്രിවරු අතරින් කෙනෙක් රහස් ඡන්දයෙන් ජනාධිපතිවරයා විදිහට මේ තෝරගන්න ඕන. එතකොට දැන් පාර්ලිමේන්තුව ඇතුලේ 150 ගාණක් മന്ത്രിවරු ඉන්නේ පොහොට්ටුවට. එතකොට දැන් ද්විත්වපුර වැසිය ඇවිල්ලා මේ රටේ ආර්ථිකය විනාශ කරා කියන එක අපි දිගින් දිගටම ඒක හැමෝම කියනවා. මුදල් අමාත්‍යාංශය අරගෙන ඒකත් කාබාසිනියා කරා. ඇත්ත කතාව ඒකනේ. එතකොට ඔහු තමයි මේ පොහොට්ටු පක්ෂය මෙහෙයවන්නේ. ඔහුට පාලනය කරන්න බැරි අපි කීප දෙනෙක් ඉන්නවා. නමුත් ඒ පක්ෂය පාලනය කරන්නේ ඔහු. දැන් ගෝඨාභය මහත්තයා හෙට ඉල්ලලා අසුනොත් රහස් ඡන්දෙන් බැසිල් රාජපක්ෂ මහත්තයාට බැරිද ජනාධිපති වෙන්න? එතකොට එයා හොඳයි කියයිද? ඒක පළවෙනි එක. දෙවෙනි කාරණේ අපි හිතමු බැසිල් මහත්තයා නැතුව වෙන කවුරු හරි එක්කෙනෙක්. වෙන කවුරු හරි රහස් ඡන්දෙන් හිතමුකෝ මම කියලා. මම ජනාධිපති වෙනවා. මොකද්ද ඒක වෙන්න කලින් ජනතාවට තියෙන සහතිකය? ඉන්න ජනාධිපති ඉවත් කරාට පස්සේ එන එක්කෙනා ඊට වැඩිය හොඳයි කියලා මොකද්ද තියෙන සහතිකේ? එන එක්කෙනා ඊට වැඩිය භයානක කෙනෙක්ද? නපුරු කෙනෙක්ද? දුර්වල කෙනෙක්ද? මොකද්ද තියෙන සහතිකේ? එහෙම එකක් නැහැනේ. දැන් ජනාධිපති තීරුවේ රටේම ජනතාවනේ. දැන් මෙතන පාර්ලිමේන්තුව තුලින් තේරෙන්නේ 225 ගෙන්. ඒක නිසා ඒකේ කිසි පදනමක් නැහැ. ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා නම් ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන වලින් ගැට ගහලා මේක කරන එක කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. එහෙම කරනවා නම් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකින් තමයි කරන්න ඕනේ. දෙවෙනි කාරණේ කිව්වේ ඒගොල්ලන් ආණ්ඩුවට විශ්වාස භංග යෝජනාවක් ගේන්න ඕනේ. මං කෝ රයිට්. හොඳයි. අපි අත උස්සන්න. එතකොට ආණ්ඩුව පරාදුනොත් ආණ්ඩුව ගෙදර යනවා. හැබැයි ප්‍රධාන විපක්ෂ කියනවා අපිට නම් ආණ්ඩුව එපා. අපි අල්ලන්නේ නැහැ මේක. එතකොට ආණ්ඩුවත් ගෙදර යනවා අපිත් ගෙදර ඉන්නවා රටේ ආණ්ඩුවක් නැහැ. එතකොට එහෙම විශ්වාස භංග යෝජනා ගේන රටක් තියෙනවද ලෝකේ? හැබැයි අපි දැක්ක දැන් අග්‍රාමාත්‍යතුමා විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයා පත් වුණාට පස්සේ සජිත් ප්‍රේමදාස මහත්මයා අර කොන්දේසි ටිකක් අඩු කරලා ලිපියක් යොමු කරනවා ජනාධිපතිවරයාට අර ඒක අන්තිමටනේ වෙන්නේ. දැන් ඊට කලින් දැන් මම පොඩ්ඩක් මට අවසරයක් දෙන්න තුන්වෙනි කාරණේ කියන්නේ ඒගොල්ලන්ගේ තුන්වෙනි විකල්පේ. තුන්වෙනි විකල්පේ තමයි මේ පාර්ලිමේන්තු මැතිවරණයක්. ඇත්තටම දැන් මේ රටේ මේ තියෙන වාතාවරණය තුල මම ඔබගෙන් අහන්නේ අපිට ඡන්දයක් තියන්න පුළුවන් වාතාවරණය රටේ තියෙනවද? එහෙම ආර්ථික තත්ත්වයක් අපිට තියෙනවද? එහෙම දේශපාලන සංස්කෘතියක් රටේ තියෙනවද? අපි ප්‍රායෝගික වෙන්න ඕනනේ. එතකොට ඔය තුනම නැති වෙනකොට අපි ජනාධිපතිතුමාට ගිහිල්ලා කිව්වා මේක ප්‍රධාන විපක්ෂේ බාරගන්නේ නැහැ. මේක බාරගන්න කෙනෙකුට දෙන්න. මමත් කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඔබතුමාවත් බාරගන්න මේක. මගේ නමත් යෝජනා වෙලා තිබුණ එක ඇත්ත. හැබැයි මට වැඩි එතුමා ප්‍රවීණයෙක් නේ මේ ක්ෂේත්‍රේ. පස්වතාවක් අගමැතිකම් කරපු කෙනෙක්. හැබැයි එතුමාට චෝදනා තියෙනවා. තියෙනවා. මොන චෝදනා තිබුණත් මේ වෙලාවේ කවටද වෙන අපි ඉන්න 225 මේක ගොඩ ගන්න පුළුවන් කවුද කියලා අපි හොයාගන්න එපයි. ඒකට යම් අත්දැකීමක් ඕනනේ. ආර්ථික හැසිරීම පිළිබඳ අත්දැකීම්, ජාත්‍යන්තරෙත් එක්ක තියෙන සම්බන්ධතා. එතකොට මමත් කිව්වා කරුණාකරලා ඔබතුමා මේක බාර ගන්න. පක්ෂයේ ඉන්න එක മന്ത്രിතුමා තමයි. මං කෝ අපි ස්වාධීන කණ්ඩායම සහයෝගය දෙනවා. එතකොට එතුමා මගෙන් ඇහුවේ ඕගොල්ලන් මට සම්පූර්ණයෙන්ම සපෝට් එක දෙනවා නම් සහයෝගය දෙනවා නම් මම වගකීම බාර ගන්නම් කියලා. මම ජීලා ජනාධිපතිතුමාට කිව්වා මෙතුමට දෙන්න. එතකොට ප්‍රධාන විපක්ෂ බාර ගන්න නැත්නම් ආණ්ඩුවට කරන්න බෑයි කියලා අයින් වෙලා ඉන්නවා නම් එතකොට ජනාධිපතිතුමාට පුළුවන් ද මේක මාස ගණන් ඇදගෙන යන්න ජාගමැති කෙනෙක් පත් නොකර. පත් කරා එතුමා. ඒකම
එතුමා කරපු දෙපළ විසින් කරපු ඉල්ලීමක් තමයි මට කරුණා කරලා මේ වෙලාවේ ඊටාත්ම වැදගත් කර්තව්‍යයක් කරන්න තියෙන්නේ මේ අධිකරණ අමාත්‍යාංශය. ඒක නිසා ඔබතුමා මේක මේ රට වෙනුවෙන් හිතලා ඇවිල්ලා බාර අරගෙන අපිත් එක්ක එකට වැඩ කරමු. එතකොට ඒ ඉල්ලීම මම අහක දැම්මේ නැහැ. මොකද අපි දේශපාලනය කරනකොට රටේ අමාරුවේ වැටිච්ච වෙලාවේ අපිට ඉදිරිපත් වෙන්න බැරි නම් එහෙනම් ඒ දේශපාලනය කරන්නේ අපේ සුඛ විහරණය සඳහානේ. ඒක නිසා තමයි මම මේ වගකීම ගත්තේ. මේකේ තියෙන ගැඹුරු බව, මේකේ තියෙන අවදානම් සහගත බව මේ ඔක්කොම පිළිබඳව හොඳ අවබෝධයක් ඇතුව තමයි මම මේ වගකීම බාරගත්තේ. ඔබට මතක ඇති මම රනිල් වික්‍රමසිංහ මහත්තයා මාව කැබිනට් එකෙන් එළෙව්ව මතකයිනේ 2017 අගෝස්තු මාසේ එළවලා 2018 අප්‍රේල් මාසේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි දෙන්නමනේ ඉතින් මාව එළෙව්වේ. ජනාධිපතිතුමානේ අස්කරේ. ඒතර එතුමාගේ මම ඇවිල්ලා මේ චන්දනියද මේ මැතිවරණ නියෝජිතයත් මමනේ. එතකොට එතුමා සිරිකොතේ අපේ පක්ෂයෙන් පොදු අපේක්ෂකයා කරන්න යෝජනා ඉදිරිපත් කරෙත් මමනේ. නමුත් මාව අස් කරා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අස් කරලා මාසයක් යනකොට ආපහු ආරාධනා කරලා කියනවා අපිට බරපතල ප්‍රශ්න තියෙනවා, අමාත්‍යාංශ දෙකක් තියෙනවා. එක පැත්තකින් සයිටම් ප්‍රශ්න නිසා උසස් අධ්‍යාපනයේ සෑහෙන දුරට බිඳ වැටිලා, ඊළඟට සංස්කෘතික අමාත්‍යාංශයේ විශාල ගැටලු අපේ ලෝක උරුම ස්ථාන යුනෙස්කෝ ලැයිස්තුවෙන් පවා ලෝක උරුම ස්ථාන වලින් කපන්න ඉතින් ලෑස්ති කරන් තිබුණා. රංගිරි, දඹුල්ල, සිංහ රාජ, ගාලු, කොටුව මේ ප්‍රශ්න ටික අපිට විසඳ ගන්න ඕන, කරුණා කරලා එන්න කියලා. ඉතින් මට ආපහු යන්න සිද්ධ වුණා. ඒ ආරාධනාව මත. මං ගියා වගේ මට ඇත්තටම සයිටම් ප්‍රශ්න විසඳන්න මට පැය 24යි ගියේ. පාර්ලිමේන්තුවේ පනත සම්මත කරගන්න අර නියමිත කාල සීමාව ගියාරෙන්න ප්‍රශ්න විසඳලා පනත් කෙටුම්පත හදලා කැබිනට් පත්‍රිකා හදලා එකඟතාවයකට ගන්න මට හරියටම ගියේ පැය 24යි. දැන් ඒක නිසා එදා ළමයි 950 ගණක් අනාථ වෙලා හිටිය අවුරුදු 3ක් 4ක් තිස්සේ අධ්‍යාපනය නැතුව දැන් ඒ සියලු දෙනාගෙන් අන්තිම බැච් එක විතරයි ඉතුරුලා තියෙන්නේ. ඔක්කොම KDU විශ්වවිද්‍යාලය හරහා දැන් වෛද්‍යවරු බවට පත් වෙලා තියෙනවා. හොඳ. එමතුමා දැන් වර්තමාන රජයේ මේ ආණ්ඩුව නියෝජනය කරන පිරිස් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන්නේ සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඔබතුමන් වැනි ස්වාධීන චරිත පොහොට්ටුව නියෝජනය කළත් ස්වාධීනව ඉන්න චරිත. දැන් මේ සියලු දෙනාගේ මතයන් එක තැනකට ගන්න පුළුවන්ද? දැන් රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ දී පාර්ලිමේන්තුවේ පිරිසටත් එකතු වෙන්න බැරි නම් ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ මොහොතේ හරි එකතු වෙයි කියලා. දැන් අපි ඔබතුමාගේ මේ පිළිබඳව පිළිතුරකුත් බලාපොරොත්තු වෙනවා. ඊට කලින් මම හිතන්නේ අපි සූදානම් විරාමයක් ලබා ගන්න තව බොහෝ දේ කතා කළ යුතුයි. 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත දැන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙන මොහොතක ඉදිරි ගමන් මඟ කොයි වගේ වේවිද අපි කතා කරමු. ඒ සියල්ල පිළිබඳව විරාමයක් අරගෙන. හිතවතුනි, ඔබ නැවතත් තීරණය සජීව සංවාදයේ සමග අද දවසේ අපේ මාතෘකාව 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සහ අර්බුද විසඳීම. අධිකරණ බන්ධනාකාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයා අද තීරණයේ නියෝජනය අපි එතුමන් එක්ක කතා කරමින් ඉන්නේ. අමාත්‍යතුමා මේ දැන් අර කලින් කිව්වා වගේ විරාමයට යන්න කලින් කිව්වා වගේ මේ ආණ්ඩුව රජය නියෝජනය කරන්නේ විවිධ පක්ෂ සහ කණ්ඩායම්. සමගි ජන බලවේගයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පිරිස්, දැන් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම්, මේ සියල්ලන්ටම එක මතයකට එන්න පුළුවන්. අපි දැක්ක පාර්ලිමේන්තුවේ පිරිසටත් එක මතයකට එන්න බැරි වෙනවා. විපක්ෂ නායකතුමා පවා ඉන්න වෙන මතයක. එතුමට ආණ්ඩුව බාරගන්නේ කොහොම? එතුමා බාරගත්තෙත් නැහැ. හේතු තියෙනවද මේකට? නැත්නම් නිවැරදි අර ඔබතුමා කියන වගේ ශක්තිමත් විපක්ෂයක් නම් ආණ්ඩුව බාරගෙන කරගෙන යන්න ඕනේ. හැබැයි එහෙම වුණේ නැහැ. දැන් එහෙම එක් නොවුණු තැනක මේ රජය තුලත් ඔබතුමන්ලගේ විවිධ අදහස් ඇති. ඉස්සරහට යන්න පුළුවන්ද මේ අදහස් එක්ක? දැන් රටේ ජනතාවගෙන් විශාල තෙරපීමක් ආවා මේ රටේ පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ට. එතකොට ඒ තෙරපීම එන්නෙම රටේ ආර්ථිකයේ කඩාවැටීම, ඒ තුළ ආර්ථික අස්ථාවරත්වය, දේශපාලන අස්ථාවරත්වය මේ සියල්ල සිද්ධ වෙනකොටනේ. එතකොට දැන් අපි විශේෂයෙන් දැන් මම ගත්තොත් මම මේ ආණ්ඩුවට එකතු වෙන්න හිටපු කෙනෙක් නෙවෙයිනේ. එතකොට මට මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් විදියට එකතු වෙන්න බලපාපු කාරණයක් තියෙනවානේ. දැන් හරිම් ප්‍රනාන්දු විපක්ෂයේ
අය අරගෙන බලපුවාම හරින් ෆර්නෑන්ඩු වගේ කෙනෙක් මනුෂ්‍ය නායකකාර වගේ ඒ මන්ත්‍රීතුමන්ලා දිහා බැලුවොත් ඒගොල්ලත් ආණ්ඩුවත් ජනාධිපතිතුමත් දැඩි ලෙස විවේචනය කරපු අයනේ. එතුමා කිව්වා අර මේ දිවුරුම් දෙනකොට ජනාධිපතිතුමාගේ මුහුණ හැවත් බැලුවේ නැහැ කියලා. එතුමා ඉතින් ඒක අනවශ්‍ය ප්‍රකාශයක් ඒක නොකියුවා නම් හොඳයි. ඒක අපි ඉතින් පොඩි ඔය මිස්ටේක් නැත්තම් දුර්වලතා එහෙම සිද්ධ වෙනවා. දැන් මම කියන්නේ ඒ උදවියත් එහෙම විවේචනය කරපු අය. එතකොට දැන් සුසිල් ප්‍රේමජාත මන්ත්‍රීතුමාත් මේ ආණ්ඩුවේ එමෙති ධූරයෙන් ඉවත් කරලා හිටපු කෙනෙක්. එතකොට දැන් ඒ සියල්ල කරන්න දැන් අපි සියලු දෙනාවම පිළිගන්නට ජනාධිපතිතුමාට හේතුවක් තියෙන්න ඕනනේ. එතකොට දැන් ඒ පවත්වගෙන ගිය ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය කරපු දේන් රටට යහපතක් වුණේ නැහැනේ. එතකොට ජනාධිපතිතුමාට වගකීමක් පැවරෙනවා යම් මොහොතක අවබෝධ වෙන මොහොතක අඩුගානේ රටේ ජනතාව හඬගාලා කියන මොහොතක ඒ උදවිය අසාර්ථකයි කියලා එහෙනම් සාර්ථක මිනිස්සු ටිකක් ජනාධිපතිතුමා හොයාගන්න ඕනනේ. එතකොට එතුමා කල්පනා කරා නම් අපේ අතර කොච්චර පෞද්ගලික මත ගැටීම් අමනාපකම් තිබුණත් මේ තැනත්තගේ රටට මට වැඩක් ගන්න පුළුවන් කියලා එහෙමනේ ඇමතිකම දෙන්න. එහෙම නැත්තම් දෙන්න හේතුවක් නැහැනේ. ඒක නිසා දැන් අමාත්‍ය මණ්ඩලයට එකතු වෙච්ච සියලු දෙනා රට වැටිච්ච තැන පිළිබඳව හොඳ අවබෝධයකින් ඒකේ තියෙන බරපතල අර්බුදකාරී තත්ත්වය පිළිබඳව හොඳ දැනීමකින් අවබෝධයකින් යුතුව තමයි මේ ඇවිල්ලා ඇමතිකම් බාරගත්තේ. මේතන කවුරුවත් මේ ඇමතිකම් ඕන නිසා විශේෂයෙන්ම අලුතෙන් ආපු අය ගැන කියන්න ඕනේ මෙතන කවුරුවත් මේ ඇමතිකම් ඕන නිසා මෙතෙන්ට ආපු අය නෙවෙයි. අගමැතිතුමා කව විශේෂ වරප්‍රසාද නැහැ වැටුප් පවා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළා තියෙනවා. ඊටත් පෙර මගේ මාස 6ක වැටුප් මං යවලා තියෙන්නේ හරවලා තියෙන්නේ රිජ්වේ ළමා රෝහලට ඖෂධ ගන්න. මම ගත්ත වැටුප් වලින් අවුරුදු 9ක විතර ඒවා මන් දීලා තියෙන්නේ පිළිකා රෝහලට. මේ පාර්ලිමේන්තුවේ ගත්ත මුල මාස 5 වැටුපත් මම දුන්නේ කිරිපත්ගොඩ රෝහලේ ඉන්කියුබේටර් එකක් අර අඩු මේ වයස අඩු ළමා උපත්වලදී ළමයින්ට ආරක්ෂාව දෙන ඒ යන්ත්‍ර සූත්‍ර ගන්න. කෙනෙක්ට හිතන්න පුළුවන් එතකොට කොහොමද ආදායම් මාර්ගයක් නැහැ නේ මතුමා. මට ආදායම් මාර්ගයක් තියෙනකම් මම දේශපාලනට ආවේ නැහැ. 1900 මට මැතිවරණයට තරග කරන්න ආරාධනා කරන්නේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය 1988 මහා මැතිවරණයේදී. මම එතුමියගේ නීතිඥවරයා එදා. හැබැයි මට දුන්නේ මුල්කිරිගල ආසනේ මගේ ගමේ ආසනේ. මම ආවේ නැහැ. 2000 චන්ද්‍රිකා මැතිණිය මාත් එක්ක තරහ වුණා අත්තනගල්ලේ ආසනේ මට දුන්න තරග කරන්න කියලා මං කරේ නැහැ කියලා මාත් එක්ක තරහ වුණා. ඒ කියන්නේ මම මගේ ආර්ථික ස්ථාවරත්වයේ හදා ගන්නකම් මම දේශපාලනයට එන්නේ නැහැ කියලා මගේ තීන්දුවක් තිබුණා. මගේ වෘත්තිය හරහා මගේ ආදායම යම් තැනකට ස්ථාවර තත්වයකට ගේනකම් මම දේශපාලනයට අඩිය තියන්නේ නැහැ. දේශපාලනය කරනවා. හැබැයි මේ മന്ത്രി දුර වලට යන්නේ නැහැ කියලා මම අවුරුදු 20කට වැඩි කාලයක් ගියන්නේ නැතුව හිටියා. හැබැයි 2004 මම හිතුවෙත් නැති මොහොතක චන්ද්‍රිකා මැතිණිය ජාතික ලැයිස්තුවෙන් කැබිනට් ඇමතිකමකුත් එක්ක දීලා මට බල කරපු නිසා මම ඒත් බොහොම අමාරුවෙන් ගැලවුණා ඇමතිකමෙන්. ඇමතිකම බාර නොගෙන മന്ത്രി ධූරේ මම ගත්තා. ඒක නිසා මම ප්‍රතිපත්තියක් විදියට මම ඒක ඇවිල්ලා මේ උද්දච්චකමකට කරන එකක් නෙවෙයි. මම ඒක සත්භාවයෙන් මගේ හිත සතුටු කරගන්න දෙයක්. මට මේක කාගේවත් පබ්ලිසිටි ගන්න උවමනාට කරන දෙයක් නෙවෙයි. මට පාර්ලිමේන්තුවෙන් ඇමති ධූර වලින් වැටුණු ලැබුණු හැම සතයක්ම මම වැය කරලා තියෙන්නේ මේ රටේ සමාජ සේවයට 80ක් 90ක් විතරම මේ ආරෝග්‍ය ශාලාවල් වලට කොවිඩ් හැදෙන කොටත් ඇඳන් 25ක් දීලා තමයි මම ගෙනහිල්ලා දීලා ඉරණවිල එතන අලුතෙන් රෝහලක් පටන් ගත්තේ. ඉතින් මට ලැබෙන හැම සතයක්ම මහජන සේවය වෙනුවෙන් ලැබෙන හැම සතයක්ම ඒක මහජනයට දෙනවා මිසක් මගේ දරුවන්ගේ ප්‍රයෝජනයට මම අරගන්නේ නැහැ. ඉතින් ඒ වගේ කැපකිරීම මට කරන්න පුළුවන්. එහෙම නිසා තමයි මම දේශපාලනය කරන්නේ. නැත්තම් මට මේ ඇවිල්ලා කරන්න බෑ මේක. එහෙම නැත්තම් මුදලාලිලගේ පස්සෙන් ගිහිලා 10% 20% කොමිෂන් අරගෙන ඒ ජරා ජීර්ණ දේශපාලනේ නතර කරන්න ඕන නිසා තමයි මම මෙතන ඉන්නේ. එහෙම ගත්ත කට්ටිය දැන් කැබිනට් මණ්ඩලේ නැද්ද? හිටියනේ මිස්ටර් 10% හිටියා මිස්ටර් ඒක පස්සේ මේ වර්තමාන කැබිනට් මණ්ඩලේ මිස්ටර් 20% හිටියා. දැන් එයා ඉවත් කරගන්නනේ අපි මොකක් සටනක් කරේ. ඒක අපිට බැරි වුණාට පාරට බහපු තරුණයන්ට ඒ ජවය තිබුණා කරගන්න. ඒගොල්ලෝ කරගත්තා. හොඳයි මේ අපි පටන් ගත්තා ඒගොල්ලෝ අවසන් කරා. ඉන්න කැබිනට් මණ්ඩලයට අර මං අහපු ප්‍රශ්නේ කලින් මේ එකමුතුකම සාමූහිකත්වයේ තියෙදි ඉස්සරහට. ඔව් ඒක තමයි මම කිව්වේ දැන් මේ ඔක්කොමල්ලම ආවේ
ඕනම කැබිනට් එකක හැමෝම එක මට්ටමේ නෑ. අවබෝධය අතින් හැකියාව අතින් අඩු වැඩි මට්ටමේ ඇයිනේ ලෝකෙ හැම කැබිනට් එකේම. ඒක ගැටලුවක් නෙවෙයිනේ. හැබැයි ඒක අරමුණකට කැපකිරීමකින් යුතු ඒක අරමුණකට යන්න පුළුවන් කණ්ඩායමක්නේ. දැන් අද වෙනකොට ඒ එකඟතාවයට අපි ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපි කැමති වුණත් අකමැති වුණත් මේක අපිට අභ්‍යන්තර ගැටුම් ඇති කරගන්න නැතුව රටේ ප්‍රශ්න අඩුම ගානේ රටේ ප්‍රශ්න විසඳලා රට සාමාන්‍ය තත්ත්වයට එනකන් අපි ඒ කැපකිරීම කරන්න ඕනේ. හොඳයි. 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත දැන් ඔබතුමන් කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කළා. දැන් අද දවසේ අපි දන්නවා පක්ෂ නායකින්ටත් මේ කෙටුම්පත ලබා දුන්නා. දැන් මොනවද විශේෂ වගන්ති ඇතුළත් වෙලා තියෙන්නේ 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ? අපි දැක්ක 20න් ජනාධිපතිවරයාගේ බලතල වැඩි කරලා තියෙනවා. එතුමන්ට විරුද්ධව නඩු පවරන්න හැකියාවක් නැහැ. 20ට අනුව හැබැයි 19 තියෙන හොඳ ලක්ෂණ අරගත්තා කියලා ඔබතුමන් කිව්වා. 19 තියෙන හොඳ ලක්ෂණත් ගත්තා 20ත් තියෙන හොඳ ලක්ෂණ ගත්තා. ඒ දෙකේම. දැන් සමහර ඒවා ගත්තොත් තමයි 20න් කරපු සමහර ඒවාට අපි අත තියුවේ නැහැ. දැන් විනිශ්චයකාරවරු වැඩි කරා අධිකර ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචන අධිකරණ. දැන් ඒ වගේ දේවල් අපිට වෙනස් කරන්න උවමනාවක් නැහැ. ඒ කියන්නේ මේ දැන් එදා උනේ සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්තිමය ලෙස සම්පූර්ණ 20යටපත් සමා වෙන 19 යටපත් කරලා 20 ගේන්න ඕනේ කියන මතය තමයි එදා කිව්වේ. දැන් අපි ඒ මතේ නැහැ. අපි 19 තිබුණ ආකාරයේ ඒ ස්වභාවයේ ප්‍රතිසංස්කරණ ටිකක් අලුතෙන් හඳුන්වලා දෙනවා 20 යටපත් කරලා. ඔබතුමලා යෝජනා කරන්නේ අර 20 තියෙන පාර්ලිමේන්තු සභාවද නැත්නම් 19 තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවද? මූලික ලක්ෂණ ටික එකින් එක ගත්තොත් 20න් ගෙන ආපු පාර්ලිමේන්තු සභාවේ කියන එකේ කිසි ස්වාධීනතාවයක් නැහැ. ඒකේ දේශපාලන පක්ෂවල අමාත්‍යවරු අගමැතිවරු ගන්න තීන්දුව తీරන. ඒ වෙනුවට අපි 19 වෙනි සංශෝධනයෙන් හඳුන්වලා දුන්න ව්‍යවස්ථාදායක සභාව ගේනවා. ඒ ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයේ සමාජිකයෝ 3 දෙනෙකුත් ඇතුළත් වෙනවා. මම දැක්ක ඔබතුමන්ගේ ඊයේ දවසෙත් විවිධ මාධ්‍යවල ප්‍රශ්න කිරීම සිදු කරන අරගලේ ඉන්න තරුණ පිරිසටත් මේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් විදිහට ඇතුළත් වෙන්න පුළුවන්ද කියන කාරණා. පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේකෙන් පස්සේ මම මේක කියන්නම් තරුණ අරගලේ පිළිබඳව. ඊළඟට ඒ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව තමයි රටේ ඉහළ අධිකරණවල විනිසුරුවරුන් පත් කරන්නේ. රජයේ ඉහළ තනතුරු වලට පත් කරන්නේ. ඊළඟට ස්වාධීන කොමිෂන් සභාවලට පත් කරන්නේ. 3 අපේ දැනට තියෙන පොලිස් කොමිෂන් සභාව, අල්ලසෝ දූෂණ පරීක්ෂණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය 20න් හීන කරා. දේශපාලනයට යට කරා. එතකොට ඒ කොමිෂන් සභා 4 පූර්ණ වශයෙන් ස්වාධීන තත්වයකට පත් කරන්න ප්‍රතිපාදන මේකේ තියෙනවා. 4 වෙනුව අපි 19න් හඳුන්වලා දීලා තිබුණු විගණන සේවා කොමිෂන් සභාවයි ප්‍රසම්පාදන කොමිෂන් සභාවයි 20න් අහෝසි කළා. රජයේ කොන්ත්‍රාත් වගේ දේවල් වෙනකොට තමයි හුඟක් වංචා දූෂණ සිද්ධ වෙන්නේ. ඒතකොට ඒව සිද්ධ වෙන එක වළක්වන්න තමයි අපි ප්‍රසම්පාදන කොමිෂන් සභාව ගේන්නේ. එතකොට ඒවයි ඇත්තටම දූෂණ වංචා සිද්ධ වුණාද කියලා හොයන්න තමයි විගණන කොමිෂන් සභාව තියෙන්නේ. අපි ඒක නිසා තමයි අලුතෙන් විගණන කොමිෂන් සභාව ගේන්නේ. ඊට අමතර ලෙස අපි ගත්තොත් අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු යනාදීන් පත් කිරීමේදී අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත කටයුතු කරන්න ක්‍රියා කරන්න ජනාධිපතිවරයාට මේ අනුව සිද්ධ වෙනවා. ඉවත් කිරීමේදී කොයි ආකාරයකද? අග්‍රාමාත්‍ය ඒත් අගමැතිවරයා විමසා කරන්න ඕන. ඒ වගේම ජනාධිපතිවරයාට හිතු මතයට අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන්නට බෑ. ඊට අමතරව දැන් අපි විදේශීය මේ ද්විත්ව පුරවැසිභාවයේ තියෙන අයට පාර්ලිමේන්තු මන්ත්‍රී දුර දරන්න බෑ. ඔන්න වෙනස්කම් ටික තමයි මූලික වශයෙන් මේකේ තියෙන්නේ. අර බොහෝ දෙනෙක් පහුගිය දවස්වල දැන් ඊයේ දවස් වෙනකන් අපි දැක්ක ඇමතුමා විවිධ අය විවිධ ප්‍රචාර ගෙනියනවා. දැන් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරන එකක් නෑ. ජනාධිපතිතුමාගේ පවුලේ සමාජිකයෙකුත් ද්විත්ව පුරවැසියෙක් මේ හින්දා ඔහුට පාර්ලිමේන්තුවේ නියෝජනය අහිමි වෙයි. මේ හින්දා ඔබතුමන් ඇතුළු පිරිස 21 වෙනි කෙටුම්පත ගේන එකක් නැහැ කියලාත් සමාජයේ මතයක් වෙලා තිබ්බා ඊයේ දවසට කලින්. ඒක සංවිධානාත්මක සමාජ මාධ්‍ය හසුරුවන කණ්ඩායමක් විසින් මේකට අකුල් හෙලන කණ්ඩායමක් විසින්
ඒක කරගෙන ගියා දිගින් දිගටම තාම කරගෙන යනවා. ඒ පිරිස මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිසක්ද? පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිසක්. නමුත් මේකට දායක වුණේ සම්බන්ධ වුණේ මමයි සහ අමාත්‍ය මණ්ඩලයනේ. ඒතකොට මේ පිළිබඳව ජනාධිපතිතුමත් එක්ක මම පෞද්ගලිකව සාකච්ඡා කරා. අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කරා. එතුමාගේ පූර්ණ සහයෝගය මේකට ප්‍රකාශ කරලා තියෙන්නේ. කිසිම ආකාරයකින් මේකට බාධාවක් කරන්න වචනකින්වත් එතුමා ඉදිරිපත් වුණේ නැහැ. දැන් විපක්ෂ නායකතුමා කියනවා එතුමන් එකඟ නැහැ 21 වෙනි කෙටුම්පත ඔබතුමා ඉදිරිපත් කරපු එතුමාලා බලාපොරොත්තු වෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මේ ජනාධිපතිවරයා ගෙදර යවන මෙවැනි යෝජනා තියෙනවා සමගි ජනබලවේගයේ පාර්ශවයෙන්. මෙහිමයි අපි දේශපාලනය කරන්නේ මේ මිරිඟු පස්සේ දුවන්න නෙවෙයි. මොකද මිරිඟුවක් පස්සේ දුවන මුවෙක් වගේ ගිහිල්ලා වෙනසෙන්න දේශපාලනය කරන්න හොඳ නැහැ කවුරුණත්. අපිට කරන්න පුළුවන් දේවල් ගැන විතරයි බලාපොරොත්තු තියන්න ඕන. දැන් අපිට 21 වෙනි සංශෝධනය සම්මත කරගෙන අපි අලුතෙන් ආණ්ඩුවක් හැදුවොත් එතකොට ඒ ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පස්සේ යම් කිසි දෙයක් කරන්න පුළුවන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න හෝ කුමන හෝ දෙයක් කරන්න. හැබැයි එහෙම කරන්න පුළුවන් වුණේ කියලා අපි එහෙම කරන්නෙත් නැහැ. එහෙම කරන්න බෑ අපිට. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා දානවයි කියලා කියපුවාම දැන් හරියට දැන් ශ්‍රේෂ්ඨාධිකරණය ගත්තම ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු තනතුරු අපි අහෝසි කරලා දානවා. ඒතකොට පල්ලෙහා ඉන්න කිසිම විනිශ්චයකාරයෙකුට නඩු අහන්න බෑනේ. ඒගොල්ලෝ නිකන් ඉන්න ඕනේ. ඒ වගේ මේ විධායක ජනාධිපති ක්‍රම කප්පාදු කරලා දානවා නම් එතකොට ඊට පස්සේ රට ගෙනියන්න ක්‍රමවේදයක් හදන්න. කවුද ගෙනියන්නේ? කාටද ඒ බලය ලැබෙන්නේ? එතකොට මේ විධායක ජනාධිපති ක්‍රමයට ගැලපෙන විදිහට තමයි මැතිවරණ ක්‍රමය හදලා තියෙන්නේ. ඒතකොට ස්ථාවර ආණ්ඩුවක් හදන්න නම් මැතිවරණ ක්‍රමය මෙහෙම තියනවද? මෙහෙම තියලා පුළුවන්ද? එහෙමනම් මොකටද අපි යන මැතිවරණ ක්‍රමය මොකක්ද? එතකොට ඒක කවුරුත් එකඟ වෙන එකක් වෙන්න ඕන. විශේෂයෙන්ම දැන් සුළු ජාතීන් මේ මැතිවරණ ක්‍රම පිළිබඳව බොහොම සංවේදී. මොකද ඒගොල්ලන්ගේ සාධාරණ නියෝජනයක් වෙනවද නැද්ද කියලා ඒගොල්ලන්ට තහවුරුවක් ගන්න ඒක සාධාරණ අයිතියක්. අපි දැක්ක චෝදනාවක් තියෙනවා දැන් ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමත් එක්ක පළාත් සභා ශක්තිමත් වේවි. අර නොකිය නැත්තම් මේ ඉබේම උතුරු නැගෙනහිර පාලනය වෙනම ලැබෙයි පොලිස් බලතල ඒ පැතිවලට ලැබෙයි මෙවැනි දේවල් තියෙනවා ජනාධිපතිවරයාගේ බලතල අඩු වුණොත් කියලා. මේ නජිත් අපි මේ එච්චර මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව එච්චර බොළඳ දැනීමක් නම් අපිට තියෙන අපි මේවට අත ගහන්නේ නැහැ. මේ දැන් 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ පළාත් පාලන සම්බන්ධීකරණය කිරීම සඳහා සහ පත් කිරීම වලට ජනාධිපතිවරයාට තියෙන බලතලේ පරිච්ඡේදයේ වකුරක්වත් අපි වෙනස් කරලා නැහැ. ඉතින් එහෙම කරලා රට අරාජික කරන්න ඕන නම් මොකටද මේ සංශෝධන කියන්නේ? එහෙමනම් තියෙන එක තියෙන්න අරිනවනේ. ඒව ඇවිල්ලා නොයෙකුත් ඉලක්ක තියෙන නොයෙකුත් මේ න්‍යාය පත්‍ර තියෙන අය තමයි ඒව ගේන්නේ. සමහරු කිසිම අවබෝධයක් නැතුව දේශයෙන් ගේනවා. දැන් මේ දවස්වල ගත්තොත් සමාජ මාධ්‍ය දේශපාලන සමාජ මාධ්‍ය ලොකු මෙහෙවරක් කරා ආණ්ඩු වටන්න ආණ්ඩු පිහිටවන්න ජනාධිපතිලා ගේන්න ඒ ඔක්කොම ඇත්ත. දැන් මේ දවස්වල දැන් මේ සම්බන්ධව ගත්තොත් එම වැඩිපුරම තියෙන සමාජ මාධ්‍ය තොරතුරු අසත්‍යයි. ඉතින් ඒක නිසා දැන් ජනතාවට අර සමාජ මාධ්‍ය කෙරෙහි තිබෙන අර විශ්වාසයත් ටික ටික බිඳවැටීමක් සිද්ධ වෙමින් පවතිනවා. මොකද අද වෙනකොට අපි දකිනවා මේ සමාජ මාධ්‍යයේ මීට අවුරුදු 2-3කට වැඩි අද වෙනකොට වෙනසක් තියෙනවා. ඒ කාලේ තිබුණේ සමාජ මාධ්‍ය තොරතුරුන් යම් ප්‍රතිශතයක් බොරු බහුතරයක් ඇත්ත. හැබැයි අද ඒකේ අනිත් පැත්ත වගේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නරක ප්‍රවණතාවයක්. ඒක රටකට හොඳ නැහැ. හොඳයි අමාත්‍යතුමා දැන් ඔබතුමන් ඔය කොහොම කිව්වත් දැන් 21 වෙනි කෙටුම්පත සම්මත කරගන්න ඕනේ 3/2 බලයකින්. මේ 3/2 බලය පාර්ලිමේන්තුවේ තියනවාද විපක්ෂයේ සහාය අවශ්‍ය වෙන්නේ නැද්ද? ඔවුන් විරුද්ධයි නෙවෙයි කෙටුම්පතට. ඒක අජිත අභියෝගයක්. ඉතින් ඒ අභියෝගයේ අත්දැකීනුත් අපිට තියෙනවා. ඔබට මතක ඇති 2015 ජනවාරි මාසයේ අපි බලයට එනකොට අපිට හිටිය ආණ්ඩුව පිහිටුවේ අපි මන්ත්‍රීවරු 41කින්. මෛත්‍රීපාල ජනාධිපතිතුමා ජනාධිපති වුණ ගමන් රනිල් වික්‍රමසිංහ මහත්තයාව අගමැති කරේ අපි එක්සත් ජාතික පක්ෂය 41යි. මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් එක්ක 6 දෙනෙක් ආවා. අපි 47යි. ඒතර අපි විශාල මේ පීඩනයක් යටතේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒතර මේක අපි විවාද කරා දවස් දෙකක් අප්‍රේල් 27 28. එතකොට දැන් අප්‍රේල් 27 දවසේම මුළු දවසේම
මම කරේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට කතා කරන එක. දෙවෙනි දවසේ නෝට කතා කරන්න මේ කටපණ නැති වෙන ගානට කතා කරා. දෙවෙනි දවසේ හවස 4 වෙනකන් කතා කරා. ඒත් අපිට ඡන්ද 47යි. ඒ මොහොතේදී මම තව උත්සාහයක් මේකට දරන්න ඕන කියලා මම කතානායකතුමාගේ නිල මැදිරියට ගිහිල්ලා චමල් රාජපක්ෂ මැතිතුමාට කිව්වා කරුණාකරලා ඔබතුමා මුලසෙනේට ඇවිල්ලා කියන්න ඡන්දේ තියෙන්නේ 6ට නෙවෙයි 7 දක්වා කල් දැම්මයි කියලා. එතුමා ඒ උදව්ව කරා. එතකොට අර හවස 4:00 වගේ ඉඳලා 7 වෙනකන් අපිට පැය 2.5ක් තිබුණා. ඒ පැය 2.5 ගිහලා ඔය පක්ෂ නායකයින්ට മന്ത്രിවරුන්ට වඳින එක හැරෙන්න අනිත් ඔක්කොම කරලා ඉල්ලීම් කරා මේක රට වෙනුවෙන් මේ මොහොතේ ඔබතුමා මේ කතා කළා කියලා කිව්වේ දැන් අපේ අඳුරු ඉතිහාසයක් තියෙනවා මේ කතා කරනවා කියන්නේ මේ මුදල් දීලා മന്ത്രിවරු මිලදී ගන්න එහෙම එකක් නෙමෙයි නේද? ප්ලේන් ටිකක්වත් දීලා නැහැ. ප්ලේන් ටිකක්වත් දීලා නැහැ කාටවත්. ගිහලා කතා කරේ පාර්ලිමේන්තුවේ ප්‍රබල චරිතය. අපි හඳුනාගත්ත චරිත තිබුණානේ. ඉතින් විපක්ෂයේ අපි ගිහිල්ලා කතා කරනවා වාසුදේව නානායක්කාර මහත්තයා එක මතයක් දරනවා. ඉතින් ගිහිල්ලා කියනවා එතුමාගේ කණ්ඩායමත් එක්ක ඉන්න සාකච්ඡා කරන්න. ඊට පස්සේ ගිහිල්ලා කතා කරනවා මේ කවුද දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට ඊට පස්සේ සුසිල් ප්‍රේමජයන්ත ඊට පස්සේ අනුරයාප මේ ඔක්කොටම ගිහිල්ලා කතා කරා. ඩීලාන් පෙරේරා නිමල් සිරිපාල් ද සිල්වා මේ ඔක්කොටම කතා කරා. ඒ කතා කරලා අවසාන වශයෙන් ඡන්දිරය 7ට පවත්වනකොට අපිට ඡන්ද පාර්ලිමේන්තුවේ 216යි හිටියේ. එක ඡන්දයක් විරුද්ධව දුන්නා අපි ඡන්ද 215ක් ගත්තා. අනිත් හැම අවස්ථාවකම 2010 මහින්ද රාජපක්ෂ මහත්තයා 18 වෙනි සංශෝධනයේ සම්මත කරගත්තේ කප්පන් දීලා. 144යි නේ තිබුණේ. අනිත් කප්පන් දීලා 151ක් කරගත්තා. පැහැදිලි වගකීමෙන් ප්‍රකාශ කරා. වගකීමෙන් කියන්නේ. ඒක වගකීමෙන්ද කියලා අහන්න එපා මගෙන්. මොකද ඔබ ඒකට විතරක් මම කිව්වොත් වගකීමෙන් කියන්නේ කියලා එතකොට අනිත් ඔක්කොටම වගකීමක් නැහැ වගේනේ. මොකද වගකීම් නැති ප්‍රකාශ කරන්නේ නැහැ. ඊළඟට මේ සැරේ ගන්න අපි පොදු පෙරමුණට අපි විශාල මේ සටනක් දීලා කොළඹ දිස්ත්‍රික්කයෙන් අපි ආසන 12ක් අරගෙන 150ක් හදලත් ඒත් කප්පන් දීලානේ 156 ගත්තේ. ඕනනම් අපු අහන්න වගකීමෙන්ද කියන්නේ කියලා. ඒත් කප්පන් දීලා තමයි 156 ගත්තේ. එතකොට මේ මොකක්වත් නැතුව අපි පාර්ලිමේන්තුවේ ඒක කොහොමද කරේ කියලා අහන්න ඕනනේ. එහෙම සුළු 47ක් ඉඳන් කොහොමද කරේ? ප්ලේන් ටිකක්වත් දෙන්නේ නැතුව. ප්ලේන් ටිකක්වත් දෙන්නේ නැතුව. ඒක තමයි ඒකේ වටිනාකම. හේතුව අපි ව්‍යවස්ථාදායකයේ සමාජිකයෝ විදියට රටේ ජනතාවට තහවුරු කරන්න පුළුවන් නම් කන්වින්ස් කරන්න පුළුවන් නම් මේකෙන් ජනතාවට සිතක්ම තමයි සිද්ධ වෙන්නේ කියලා ඒ මතයට පයින් ගන්න දේශපාලඥයෙකුට පැවැත්මක් නැහැ. අපි ඒක කල්ැතුව කිව්වා. ඒක නිසා තමයි මාදුලයි සෝබිත නායක ස්වාමීන් වහන්සේ කිව්වේ 19ට විරුද්ධව අත උසලා ගමට එන්න එපා කිව්වා. ඒ සිවිල් සමාජයේ තෙරපීමත් ඒකත් අපිට උදව් වුණා. එතකොට ඔබට මතක ඇති සේනක බිබිලි ඖෂධ ප්‍රතිපත්තියට පනත හදලා අවුරුදු 30ක් තිබුණා. ඖෂධ මේ ඩ්‍රග්ස් රෙගියුලේටරි ඔතොරිටි ඇක්ට් එක රාජිත සේනාරත්න සෞඛ්‍ය මැතිතුමා ඉදිරිපත් කරේ. දැවන්ත මාෆියාවක් නවත්තන්න. එතකොට අවුරුදු 30ක් තිස්සේ සම්මත කරගන්න බැරිව තිබුණු හිර වෙලා තිබුණු පනත අපි සම්මත කරේ 47 දිනක් ඉඳන්. ඊළඟට ඔබට මතක ඇති ඊට අවුරුදු 20කට කලින් අපි හදපු මමත් සම්බන්ධ වුණා නීති කොමිෂන් සභාවේ සමාජිකයෙක් විදියට. අපි හදපු පනත් දෙකක් තිබුණා. එකක් තමයි තොරතුරු දැනගැනීමේ පනත. අනිත් එක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත. අපි සම්මත කරගත්තේ නැද්ද? ඔබට මතක ඇති සයිටම් ප්‍රශ්නේදී මම පාර්ලිමේන්තුවට පනත ඉදිරිපත් කරන වෙලාවේ විශාල ගාල ගෝට්ටියක් මේකට විරුද්ධව ඒ සයිටම් ළමයි ටික KDU එකට කොතලාවල එකට දානවට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයේද ජනතා විමුක්ති පෙරමුණද දැඩි ලෙස විවේචනය කරා. හැබැයි එදා දවසේම මමත් හිතාගත්තා අභියෝගෙ මං ගන්නම් කියලා. එදා දවසේම මම කැමරටවත් පාර්ලිමේන්තුවට ගියේ නෑ. එදා වතුර බිබී හිටියේ. ඉඳලා විපක්ෂයේ නගන හැම චෝදනාවක්ම හැම බොරු චෝදනාවක්ම ඔප්පු කරා. මං හැම කතිකයටම බාධා කරා. මම ඒ බාධා කරේ කතා නවත්තන්න නෙවෙයි මගින් වෙලාව දීලා. ඒ හැම කතිකයන්ට බාධා කළ කියපු හැම වැරදි දෙයක්ම හැම බොරුවක්ම මම ඒගොල්ලන්ට ඒක නිවැරදි කරගන්න කියලා අපිට රටට සමාජයට පේන ඒක පෙන්눔 කරා. අන්තිමට මෙච්චර දැඩි විරෝධයක් ඇත්තටම අපිට බහුතරයක් තිබුණේ නැහැ ඒ වෙලාවේ. මෙච්චර දැඩි විරෝධයක් තිබුණ සයිටම් පනතේදී ඡන්ද ගන්නකොට හවස 5ට විරුද්ධව ඡන්ද දෙන්න එක්කෙනෙක් හිටියේ නැහැ පාර්ලිමේන්තුවේ.
ඇයි මොකක්ද ඒකේ රහස? ඒකේ රහස අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත හෝ යෝජනාව ජනතාව වෙනුවෙන්ම කියලා ජනතාවට ඒක පැහැදිලි වුණාට පස්සේ කවුරු හරි മന്ത്രിවරයෙක් ඒකට විරුද්ධ වුණොත් ආපහු ජනතාව ළඟට යන්න බෑ කියලා මන්ත්‍රීවරයන්ටත් අනිත් ඒවාට මොලේ නැතත් ඒකට මොලේ තියෙනවා. දැන් ඔය සලස්මද 21 කෙටුම් පත්‍රයක් ක්‍රියාත්මක කරා. 21 එහෙම නෙවෙයි. 21 දැනටමත් විශේෂයෙන්ම මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕන කියලා අපේ අතිකරු මහානායක හිමිපාණන් වහන්සේලා ඇතුළු සංඝ සමාජය. ඒ වගේම අතිගරු මැල්කම් රංජිත් කාදිනල්තුමා වහන්සේගේ ඒ මත ප්‍රකාශ කරලා තියෙනවා. රටේ සෑම කොට්ටාසයකම සිවිල් සමාජයකම මේ මතේ ප්‍රකාශ කරලා තියෙනවා මේ ඔය නිකං ජාතිවාදය ආගම්වාදය කරපින්නාගෙන යන ඔය 4-5 දෙනාගේ කණ්ඩායම් දෙක තුනක් කැරෙන්න අනිත් සියලු දෙනා මේ අවශ්‍යතාවය පෙන්눔 කරලා තියෙනවා. අපි දන්නවා ප්‍රධාන විපක්ෂෙත් ප්‍රධාන මන් දන්නේ විපක්ෂ නායකතුමාගේ ඒකතුමාගේ අයිතිය එතුමා මොන මතයක් දරනවද කියලා. නමුත් ඒ අතරින් අති බහුතරයක් ප්‍රකාශ කරලා තියෙනවා මේකේ තියෙන අවශ්‍යතාවය. එතකොට අද සමාජයේ විශාල අසහනයක් තියෙනවා මේක නිසා මතුවෙච්ච. ඒ අසහනය නිසා තමයි හැමතැනම අද පෝලිං ඇදිලා ගෝල් පේස් එකට රැස් වෙලා මේ උද්ඝෝෂණ තියෙන්නේ. එතකොට මේ මිනිස්සුන්ගේ තියෙන වේදනාව දුක හඳුනන්න බැරි කෙනෙක් විතරයි මේකට මේ පක්ෂව ඡන්දෙ නොදෙන්නේ. ඒ කියන්නේ මේකට විපක්ෂව ඡන්දේ කවුරු හරි දෙනවා නම් ඒ කියන්නේ මානව දයාව කරුණාව කියන දෙයක් දන්නේ නැති මිනිස්සු වෙනුවෙන් පෙනී නොසිටින නරුම මිනිස්සෙක් වෙන්න ඕන. එතකොට ඒ මතේ අපි සමාජයට දීලා තියෙනවා. ඒ මතේ සමාජයෙන් අපි ඉගෙනගෙන තියෙනවා. අද තරුණ කැල අපිට දෙන පණිවිඩය ඒක. පැහැදිලිව. අපි සාකච්ඡා කරා ඒගොල්ලත් එක්ක නොයෙකුත් කණ්ඩායම් ආවා. මම මේ ඇමතිකම අරගෙන දවස් දෙකට ඔවුන්ගේ අදහස් යෝජනා ගත්තද? සියලු දෙනා නෙවෙයි ප්‍රධාන කණ්ඩායම් ගණනාවක්. විශේෂයෙන්ම වෘත්තීයවේදීන්, විශේෂඥ වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ජනාධිපති නීතිඥවරුන්, ඒ වගේම තරුණ කණ්ඩායම්. එතකොට මේ අපි කරන්න යන දේ ඒගොල්ලන්ට මම පැහැදිලි කරලා දුන්නා මේ ප්‍රායෝගිකව මේ වෙලාවේ කළ හැකි දේනේ අපි කියන්න ඕනේ. බොරුවට මේ සිහිනමවල වැඩක් නැහැනේ. එතකොට ඒ උදවියත් මේ පිළිබඳව සෑහෙන ප්‍රමාණයකට සතුටටපත් වෙලා ඉන්නේ. අනිත් කාරණේ තමයි අපි අවංකවම මේ දේශපාලනයේ එල්ලිලා ඉන්න මැරෙනකන් ඇමතිකම් කරන්න මැරෙනකන් දේශපාලනය කරන්න එහෙම මානසික රෝගියොත් එක්ක කටයුතු කරන නිසා මේ ප්‍රශ්නේ අපිට තියෙනවා. අපිට එහෙම උවමනා මට නම් එහෙම උවමනාවක් නැහැ. අපි කාලයක් තිස්සේ අපිට පුළුවන් ප්‍රමාණයට උපරිම මට්ටමට රට වෙනුවෙන් අපි කටයුතු කරා. මම සතුටු වෙනවා මම තනි පුජ්‍යලෙක් විදිහට ළංගම බේරගත්තේ මම. නඩු කියලා එදා බේරගත්තේ නැත්නම් අද ලංකාවේ රතු පාට බස් එකක්වත් නැහැ. ඒතර මගේ කෝප් රිපෝට් එක නිසා තමයි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලිත්‍රෝ සමාගම ඔය මේ ලංකා රෝහල ඔක්කොම ඒව බේරගත්තේ. ඒතර මම සතුටු වෙනවා මට පුළුවන් ප්‍රමාණයට මම තනියම හරි සටන් කරලා සමහර දේවල් කරලා තියෙනවා. හැබැයි මින් ඉදිරියට මට ඒක කරන්න බෑ. අපි මෙතනින් අපිට කරන්න පුළුවන් කාලේ කරලා මේක රට ඉදිරියට ගෙනියන්න අපේ પરම්පරාවේ හිතන අය විදියට නෙමෙයි අලුත් પરම්පරාව හිතන්නේ. ඒගොල්ලන්ට දොර විවෘත කරලා මේ ක්‍රමවේදය හදලා දීලා අපිට පැත්තකට වෙන්න ඕන. අපිත් මේකෙන් නිදහස් වෙන්න ඕන. අපි මේ බරක් කරගහලා තියෙනවා. ඔබතුමා දැන් මේක ඔටුන්නක් නෙමෙයි මේක කටුවටුන්නක්. පැහැදිලිව. ඔබතුමා ඔය කියන දේත් එක්කම දැන් අග්‍රාමාත්‍යතුමා එතුමාගේ කතාවේදී කියනවා දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳව පෞද්ගලිකකරණය කරන්න ඕන කියන කාරණාව. කියන දැන් ඔබතුමා සඳහන් කළ ළංගමේ බේරගත්ත මේ දේවල් කියනවා රාජ්‍ය ආයතන සුරැකිය යුතු නැද්ද? පෞද්ගලිකකරණය කිරීම වරදක් නෙවෙයිද? නෑ දැන් එතන පෞද්ගලිකකරණය කරපුවන්නේ අපි නඩු කියලා එක නොයෙකුත් ආකාරයෙන් ගත්තේ. දැන් ශ්‍රී ලංකන් කියන එක මම එකට පක්ෂව කියනවත් නෙවෙයි විපක්ෂව කියනවත් නෙවෙයි ඒක අධ්‍යයනය කරලා බලන්න ඕන දෙයක්. එතුමා කියන්නේ දැන් පෞද්ගලික කාලේ මේක එතුමාගේම මතයක් විතර නෙවෙයිනේ. කෝප්කාරක සභාවෙන් පවා වාර්තා ඉදිරිපත් කරා ලංකාවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානයක් ජීවිතේට දැකලා නැති ළමයෙකුත් අලුත උපන් ළමයෙකුත් ඒ ගුවන් සේවාවේ වෙච්ච අලාභහානි වෙනුවෙන් ණය ගෙවන්න ඕන. ඒක නිසා මේක ගුවන් සමාගම් කියන කන්සෙප්ට් එකයි අපේ බස් CTB එකයි කියන එකයි ඒක සමාන කරන්න බෑ අපිට. සීට් ළංගමේ කියන්නේ මේ රටේ පොදු ප්‍රවාහන සේවය මේ රටේ මිනිස්සු ගෙනියන එක. එතකොට මේ ශ්‍රී ලංකන් කියන්නේ ජාත්‍යන්තරයත් එක්ක ප්‍රවාහණයට සම්බන්ධ වෙච්ච එකක්. අද ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම
ජාත්‍යන්තර ගුවන් සේවාවක් මේ ගුවන් යානා 15ක් 20ක් 30ක් තියාගෙන ලාභදායක විදිහට ගෙනියන්න බැරි තත්ත්වයක් ලෝකෙ උදා වෙලා තියෙනවා. ඒ තරම් තරඟකාරී. විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් ඒ කර්මාන්ත උඟක් දිනු කරලා ඒ ව්‍යාප්ත වෙලා තියෙනවා ගුවන් යානා 500 600 තියෙන සමාගම් එක්ක තරඟ කරන්න වෙලා තියෙනවා. එතකොට ඒගොල්ල මේ ඩෙස්ටිනේෂන් එකට මේ ගමනාන්තයෙන් අනිත් එකට එතනින් අනිත් එකට ලෝකෙ කොහේ ගත්තත් ඒගොල්ලන්ගේ නෙට්වර්ක් එක තියෙනවා. ඒගොල්ලන්ට තෙල් තියෙනවා නොමිලේ. සෞදි අරාබියේ ඩුබායි වල ඒගොල්ලන්ගේ රටවල් වල තෙල් ගහගෙන යනවා. ඉතින් ඒගොල්ලත් එක්ක අපිට මේ ප්ලේන් කුලියට ගත්ත ප්ලේන් 30-40ක් තියාගෙන අපිට තරග කරන්න බෑ. ඒකනේ මේ පාඩු වෙන්නේ. ඒක සහ කළමනාකරණයේ අදක්ෂතාවෙත් අපි පිළිගන්න ඕන. ඉතින් ඒක නිසා ඒක තවදුරටත් ජනතාවට බරක් නොවන ආකාරයට කොහොමද අපි ප්‍රතිසංවිධානය කරගන්න කියන එක සොයලා බලන්න ඕන. හැබැයි දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් එමතුමා මේ ප්‍රශ්න සියල්ලටම විසඳුම 21 වෙනි සංශෝධනයේද එතනින් එහාට මොකද වෙන්නේ රටට? ඇමති මණ්ඩලයක් විදිහට ඔබතුමන්ලා දැන් ඊයේ දවසේ අපි දැක්ක කැබිනට්ටුව රැස් වෙන සාධනීය අදහස් යෝජනා ඉදිරිපත් වෙන්නේ නැති. කොහොමද දැන් ඉදිරි සති කිහිපය ගත කරන්න බලාපොරොත්තු වෙන අපි දැක්ක දැන් විදේශ ණය කළමනාකරණය කරන්න නැත්නම් මේ පිළිබඳව ප්‍රතිව්‍යුහගතකරණය කරන්න සමාගම් දෙකක් දැන් ඉදිරිපත් වෙලා තියෙනවා සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා. මොනවද සාධනීය යෝජනා ඉදිරිපත් වුණේ ඊයේ දවසේ? මේ 21 වෙනි සංශෝධනයේ කෝකටත් අයිලක් නෙවෙයි. පවතින වර්තමාන අර්බුදය විසඳීම සඳහා 100% මේකෙන් කරනවයි කියලා කියනවා නම් ඒක වැරදි. එහෙම කරන්න බෑ. අපිට ආර්ථික ස්ථාවරත්වය හදන එක තමයි කළ යුතුව තිබෙන්නේ වර්තමාන අවශ්‍යතාවය. හැබැයි ඒ ආර්ථික අස්ථාවරත්වය නැති කරන්න බෑ දේශපාලන ස්ථාවරත්වය හදනකම්. පෞගේ දවස්වල රට අරාජික වෙලා තිබුණා. ඇමති මණ්ඩලයක් නැතුව තිබුණා. හොයාගන්න බැරුව හිටියා. ඒ කාල සීමාව තුළ මිනිස්සු ගෙවල් වලට පැන්න, ගෙවල් ගිනි තිව්වා, කඩ කැඩුවා. මොනවද නොකලේ? රට අරාජික වෙලා තිබුණානේ. එතකොට මේ අරාජික රටක කොහොමද ආර්ථික ස්ථාවරත්වයක් හදන්නේ? එහෙනම් මේ දේශපාලන ආර්ථික ස්ථාවරත්වය හදලා එතනින් පටන් ගන්න ඕන ආර්ථික ස්ථාවරත්වය හදන්න. එතකොට ඒ කාර්යය තියෙන්නේ ආර්ථික විශේෂඥයන්ට, මුදල් අමාත්‍යාංශයේ මහ බැංකුවේ භාණ්ඩාගාරයේ අයට. එතකොට අපි කැබිනට් එක මණ්ඩලයේ විදියට මේකට සාමූහිකව දායක වෙන්නට ඕන. පළවෙනි ගත යුතු පියවරවන් අපි හඳුනගෙන තියෙනවා. එකක් තමයි අපි පහුගිය කාලේ ඩොලර් බිලියන එකක් වටිනා දේපල අපි මේ භාණ්ඩ අපි අපනයනය කරනකොට ඩොලර් බිලියන 2ක් වටිනේව ගෙනල්ලා තියෙනවා. එතකොට මේක ඔරොත්තු දෙන්නේ නැහනේ. අවුරුද්දට ආනයන වෙනස අපි ඩොලර් බිලියන 12ක් අපනයනය කරනකොට ඩොලර් බිලියන 24ක ඒවා ගෙනල්ලා තියෙනවා මේ පහුගිය අවුරුද්දේ. එතකොට ඒ වෙයි අත්‍යවශ්‍ය නොවන දේවල් බොහෝමයක් තියෙනවා. ඉතින් ඒවා අපි නතර කරන්න ඕන. මේ වෙනකොටත් මහ බැංකුවේ පිළිබඳ ප්‍රතිපත්ති තීරණයක් අරගෙන තියෙනවා. පළවෙනි කාරණේ විදියට. දෙවෙනි කාරණේ විදියට අපිට විශාල ණය කන්දරාවක් තියෙනවා. මේ ණය කන්දරාව ප්‍රතිව්‍යුහගත කරන්න ඕන. ඒ සඳහා ඒ කටයුතු කරනවා. ඒතර තුන්වෙනුව අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකමක් ලබා ගන්න කටයුතු කරලා තියෙනවා. හතරවෙනුව අපි උත්සාහ කරන්න ඕන මේ අපේ අපනයන වැඩි කරගන්න. පස්වෙනුව අපිට කරන්න පුළුවන් තියෙන්නේ ඩොලර් එකතු කර ගැනීම සඳහා අපේ මේ සංචාරකයන් එන ප්‍රමාණය වැඩි කරගන්න. ඇත්තටම මේකට හොඳ අවස්ථාවක් අපිට පෑදුනා. අපේ අවාසනාවට අපේ ආර්ථික අර්බුදය උග්‍ර වුණා. අපි ඒක මගහැරපු නිසා. දැන් රුසියාවේ යුද්ධයක් තියෙන නිසා රුසියාව සීමා කරලා තියෙනවා ඒගොල්ලන්ට සංචාරකයින්ට යන්න පුළුවන් රටවල් ගන්න. ඒතර සම්පූර්ණයෙන්ම ඇමරිකාවයි යුරෝපයේ එකෙන් ඉවත් කරා. ඒ අනුව රටවල් 3ක ලැයිස්තුවක් තමයි රුසියාව දැන් දීලා තියෙන්නේ ඒගොල්ලන්ගේ පුරවැසියන්ට සංචාරකයන්. එතකොට ඒකේ ඒ රටවල් තුනේ ආකර්ශනීයම තැන තියෙන්නේ ලංකාව. පහුගිය අප්‍රේල් ජනවාරි පෙබරවාරි මාසේ ලක්ෂ පන්නලා සංචාරකයන් ලංකාවට ආවා. නමුත් මේ ඇති වෙලා තියෙන කලබගෑනිය නිසා, ගෙවල් පුච්චපු නිසා, සංචාරකයන් පාරේ බස්සලා එයාපෝට් එකට පයින් ඇවිද්දවපු නිසා, මේ පෙට්‍රල් ඩීසල් ගෑස් ටික වෙලාවට හොයාගන්න බැරි නිසා මේ ඔක්කොම නතර වුණා. අපිට අඩු ගානේ මේ මාස දෙකේ තුනේ ඒ සංචාරකයන් ටික ගෙන්න ගත්තා නම් මේ තෙල් වලට හරි අවශ්‍ය ඩොලර් ටික හොයාගන්න තිබුණා. ඉතින් ඒ නිසා අපි මේක ආණ්ඩුවකට විතරක් තනියෙන් කරන්න බෑ. මේ වගේ රටක් වැටිච්ච වෙලාවක රටක් ගොඩ ගන්න නම් ජනතාවගේ කැපකිරීමක් තියෙන්න ඕන. දේශපාලඥයින් කැප කරාට මදි. නිලධාරීන්ගේ කැපකිරීම තියෙන්න ඕන. අපේ රාජ්‍ය සේවය
ලක්ෂ 15කට වැඩි රාජ්‍ය සේවයක් ඉන්නවා. ලක්ෂ 15කට අපි පඩි ගෙවනවා. එතකොට රටේ දේශීය ආදායමෙන් 85%ක් වෙන් කරලා තියෙන්නේ. අපිට වියදම් වෙන්නේ රාජ්‍ය සේවකයෝ නඩත්තු කරන්න සහ විශ්‍රාමිකයෝ නඩත්තු කරන්න. ඉතින් කොහොමද රටක් සංවර්ධනය කරන්නේ? ඉදිරි මාසවල වැටුප් ගෙවීම ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ රාජ්‍ය සේවකයන් මොකද්ද රටට දෙන ඵලදායිතාවය? ඒ ඵලදායිතාවය සෑහීමකටපත් වෙන්න බෑනේ. දැන් මම ඔබට කියවනේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැනම. පැහැදිලි. ඉතින් ඒ වගේ අනිකුත් වැඩ කරන අයත් ඉන්නවා නොකරන අයත් ඉන්නවා හැමතැනම. මම කියන්නේ මේක රට ගොඩ ගන්න ඕනේ කියලා චේතනාවෙන් මේ කැපකිරීම කරන්න ඕන. හොඳයි. දැන් අනිත් එක තමයි අපි මේ තෙල් අර්බුදේ අපි පොදුවේ ගත්තොත් මේ නජිත් දැන් මේ අපි හිතනවා අපේ හැමෝටම එක ගෙදරකට කාර් එකක් තියෙනවා නම් අපේ දියුණුවයි අපි රට සංවර්ධිතයි කියලා. ඒ මානසිකත්වය අපේ වැරදි. දියුණු වෙනවයි කියලා කියන්නේ ඕන කෙනෙකුට පොදු ප්‍රවාහන සේවය යන්න පුළුවන්. දියුණු රටවල් වල එන්නේ එහෙමයි. ඒ කියන්නේ පොදු ප්‍රවාහන සේවයේ දැන් මහා බ්‍රිතාන්‍යයේ മന്ത്രിවරු අගමැතිවරු යනවා කොච්චියේ. බටහිර රටවල් වල යනවා. විශ්වවිද්‍යාල මහාචාර්යවරු එන්නේ බයිසිකලෙන් නැත්තම් කෝච්චියෙන්. දැන් අපේ රටේ එහෙම මානසිකත්වයක් නැහැනේ. කොච්චරනම් කොළඹ නගරයට කාර් කී දහහක් එනවද දවසට එක්කෙනෙක් අරගෙන. ඉතින් මේකට අපේ රාජ්‍ය ප්‍රතිපත්තියක් නැහැ. ඒ පොදු ප්‍රවාහන දියුණු කිරීමේ ක්‍රමවේදයක් නැහැ. ඉතින් ඒ වගේ ක්‍රමයක් අපි දියුණු කරලා තිබුණා නම් මේ පෙට්‍රල් වලට ඩීසල් වලට යන වියදම 30ක් 40ක් මාසෙකට ඉතුරු කරගන්න පුළුවන්. දැන් අද ඩීසල් නැවක් අද ආවට වැඩක් නැහැ. මොකද ඒකෙන් ගහගත්ත වාහන ඊළඟ ඩීසල් නැව වෙනකොට පොලිමේ ඉඳලා ඒක වාහනයට ගහපු ඩීසල් වලින් භාගයක් පුච්චගෙන පෙට්‍රලුත් එහෙමයි. ඉතින් මේක බොහොම සංකීර්ණ අර්බුදයක් මේක. ඒ නිසා සියලු දෙනාගේම කැපවීමක් නැත්තම් මේක දේශපාලඥයන්ට මාංශුනේ කියලාත් බෑ. නිලධාරීන්ට විතරක් මේක කරන්නත් බෑ. ජනතාවට විතරක් කරන්නත් බෑ. හැම දෙනාගේම කැපවීම තියෙන ඕන එක ආකාරයකින්. වැටිච්ච රටවල් ගොඩට ආවේ මෙන්න මේ වගේ අර්බුද වලින් පාඩම් ඉගෙනගෙන. ඉතින් ඒක නිසා මේක අපි අසුභවාදීව දකින්න නැතුව මේක සුභවාදීව දැකලා රට ගොඩ ගන්න හැමෝම කැප වෙන්න ඕනේ. හොඳයි එමතුමා දැන් ඔබතුමන්ගේ විශේෂපතේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය දුරේ අපි දන්නවා දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ඔබතුමන් සාධනීය පියවරක් ගත්ත අමාත්‍ය දුරේ වැඩබාරගත්ත ගමන්ම ඔබතුමන් 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනය කරන්න කටයුතු කළා. ඔය අතරේ බන්ධනාගාර සහ අධිකරණ පද්ධතිය බොහොම විශේෂයි. නීති සමානාත්මතාව අද දවසෙත් හැමෝටම සමාන නැහැයි කියලා අපිට දැනෙනවා හැඟෙනවා. බලවතුන්ට නැත්තම් මේ සමාජයේ ඉහළ පැලැන්තීන්ට නීතිය ක්‍රියාත්මක වීමේදී තවමත් අසාධාරණයි කියලා අපිට හිතන මට්ටමට විශේෂම අතීතේ ඉඳන් අපි දන්න කාරණාව ගහක අඹ ගෙඩි දෙකක් කඩන සුමනාවතීට ක්‍රියාත්මක වෙන නීතිය නෙවෙයි මේ සමාජයේ ඉහළ පැලැන්තී නෝනලට ක්‍රියාත්මක වෙන්නේ මහත්තුරුන්ට ක්‍රියාත්මක වෙන්නේ. ඔබතුමන් අධිකරණ අමාත්‍යතුමන් නීතිය සැමට සමානව සාධාරණව ඉෂ්ට වෙනවා කියලා සහතිකයක් දෙන්න පුළුවන්ද? ඔතන මේ නජිත් අපි ප්‍රශ්නේ අවබෝධ කරගන්න ඕන මේ අසාධාරණ ඔබ කියන කාරණේ ඇත්ත. මමත් පාර්ලිමේන්තුවේ අනන්ත අප්‍රමාණ කියලා තියෙනවා ගමේ සෝමපාල පොල් ගෙඩියක් හොරකම් කරපුවම හිර යනවා. අත්තරංගුට ගන්නවා කිව්වොත් මේ රෝහල්ගත වෙනවා දේශපාලනඥයෝ පවා. දේශපාලනඥයෝ අපි ඉදිරිපත් කරලා තියෙනවා නංගන් ඇතුව කෝටි ගණන් කෝප් වාර්තා වලින් පවා. හැබැයි කවදාද එක පැයකට ආසාවකටවත් රිමාන්ඩ් කරන්නේ නැහැ. එතකොට අපි පාර්ලිමේන්තු කෝප් සභාව විදියට බ්‍රයිබ් මේ අල්ලස් කොමිසමට පොලිස්පතිට පැමිණිලි කරලා තියෙනවා. කිසි පියවරක් කරන්නේ නැහැ. එතකොට දැන් ඔය අසමාන කියන්නේ අසමාන විදියට සැලකීම ඒ පිළිබඳව ජනතාවගේ තියෙන අප්‍රසාදය ඒක අපි පිළිගන්නවා. එතකොට මේක අධිකරණ පද්ධතියෙම වෙන දෙයක් නෙවෙයි. මේක අධිකරණ පද්ධතියට හුදකලා කරලා මේ චෝදනාව අපිට දාන්න බෑ. දැන් මේකට සම්බන්ධ ආයතනය තමයි නීති ක්‍රියාත්මක කරන ආයතනය ප්‍රධාන වශයෙන් පොලිසිය. දැන් විනිසුරුවරේ තමන්ගේ නඩුවේ කටයුතු කරන්නේ ඉදිරිපත් කරනු ලබන චෝදනා අනුව සහ සාක්ෂි අනුව. අපි දන්නවා සමහර වෙලාවට අපේ අත්දැකීම් අනුව අපි දන්නවා පොලිසිය ඕන තරම් සමහරලාට හොරකම් කරපු මිනිහා පැමිණිලිකාරය කරලා බාන්න නැති වෙච්ච මිනිහා හොරා කරලා දානේ නඩුත් තියෙනවා. එතකොට ඒ වෙලාවට විනිසුරුවරයාට එන වාර්තාව අනුව රිමාන්ඩ් කරන්න වෙනවා. ඉතින් එතෙන්දි වෙලා තියෙන්නේ මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විදියට ඇත්තටම පොලිසියේ විශාල වශයෙන් අඩුපාඩුකම් තියෙනවා. සමහරලාට දෙන්න පුළුවන් සොයාලා දෙන්න පුළුවන් ඉදිරිපත් කරන්න පුළුවන් සාක්ෂිය ඉදිරිපත් නොකර ඉන්නවා.
ඒකෙන් කෙනෙකුට වාසියක් වෙන්න පුළුවන් අවාසියක් වෙන්න පුළුවන්. ඒ වගේ බරපතල ගැටලු මේ පොලිසිය සම්බන්ධව තියෙනවා. එතකොට එතනින් මේ ආරම්භ වෙන අර්බුදය අධිකරණ තීන්දුව දක්වා ඒ අර්බුදය ගලාගෙන යනවා. මොකද විනිසුරුවරුන්ට තියෙන සීමිත වපසරියක්. ඉදිරිපත් කරපු සාක්ෂණුව පමණක් නඩු තීන්දුවක් දෙන්න. ඉතින් ඒ தત્ත්වය නිමා කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ විශේෂයෙන්ම පොලිසියට ස්වාධීනව කටයුතු කරන එක පෞගේ කාලේ නතර වුණා. පොලිස්පතිතුමාම කියලා තිබුණා දේශපාලඥයින්ගේ ලියුම් වලට තමයි ස්ථානාධිපතිකම් දුන්නේ. එතකොට එහෙම දෙන්න උනේ අපි 19න් හදපු පොලිස් කොමිෂන් සභාව අඩපණ කරපු නිසා 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්. ඔබ අහලා තියෙනවද 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුණ කාලේ මන්ත්‍රී කෙනෙක් කැමති කෙනෙක් ලියුමක් දීලා ස්ථානාධිපති කෙනෙක් පත් කරයි කියලා අහලා තියෙනවද? නැහනේ. එතකොට ඒ තත්වයට රට කඩා වැටුනේ නීති ආධිපත්‍යයේ බිඳ වැටුනේ මේ ව්‍යවස්ථාව හරහා පොලිස් කොමිසම දුර්වල කරපු නිසා නාමික පොලිස් කොමිසමක් හදපු නිසා. එතකොට පොලිස්තුපතිතුමත් වැරදි. එතුමත් ඇවිල්ලා ඒක දේශපාලඥයන්ට චෝදනාවක් දාන්න ඉදිරිපත් කරමින් ඒක එතුමා කියනවා මෙහෙමයි ඔයගොල්ලන් තමයි වැරද්ද කරේ කියලා. හැබැයි අනිත් පැත්තට ඇයි පොලිස්පතිතුමා මන්ත්‍රී කෙනෙක් ලියුමක් දුන්නේයි කියලා ඇයි දෙන්නේ ඒක? මේ මන්ත්‍රීවරුන්ට පොලිස් ආඥා පනතේ කොතනකවත් නැහනේ. පොලිස් මන්ත්‍රීවරුන්ට නියෝගයක් දෙන්න පුළුවන් කියලා පොලිස්පතිට අලුතෙන් පොලිස්පති කෙනෙක් අතෙන්ට දාන්න මෙතෙන්ට දාන්න කියලා. එතකොට පොලිස්පතිතුමාත් ඒක වැරදීනේ. එතකොට මේ ඉස්සෙල්ලා මේ පොලිසිය කොන්ද කඩපු පොලිසිය කෙලින් කරන්න ඕනේ. ඒකට තමයි අපි ගේන්නේ නැවතත් මේ 21 වෙනි සංශෝධනය. මම හෙට දිනේ පොලිස්පතිතුමාත් නීතිපතිතුමාත් මුණ ගැහෙන්න යොදාගෙන තියෙනවා. මේ කියන අතරතුර ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දුව අරගෙන ඒගොල්ලන්ගේ ස්වාධීනත්වය ඒගොල්ලන්ට දීලා ශක්තිමත් කරලා දේශපාලඥයෝ මොනවාකවත් ඒවට ඇඟිලි ගහන්නේ නැතුව මේ කටයුතු කරන්න කියලා මම දැන් අවුරුදු 18කට වැඩිම මන්ත්‍රී ධුරය දරලා තියෙනවා. මම ප්‍රධාන වශයෙන් හිටියේ මේ බල ප්‍රදේශයේ මේ මහරගම මැතිවරණ කොට්ටාසේ. ඒතර පොලිසිය උතන තියෙනවා 3ක්. මහරගම කොට්ටාව මිරිහාන. මේ අවුරුදු 18ම ඕනනම් මම දුරකථන කෝල් 5ක් දීලා ඇති. ඔය OIC-ලට. ඒ දීලා තියෙන කිසිම අවස්ථාවක මේ මට උදව්වක් ගන්නව නෙවෙයි. නැත්තම් අහවලාට උදව්වක් ගන්නත් නෙවෙයි. ඒ දීපු ටෙලිෆෝන් කෝල් 5ක් උපරිමේ ඕනනම් දීලා ඇති. ඒ 5ම දීලා ඇත්තේ කාට හරි අයිතියක් වෙච්ච වෙලාව පොලිසිය රාජකාරියක් කරන්නේ නැත්තම් මම කතා කරලා නෝ ඇයි ඔබලා මේ රාජකාරිය නොකරන්නේ කියලා. ඒ කාරණේ පිට දෙයකට මම කතා කරලා නැහැ. මම අදත් දන්නේ ඔය පොලිසිය තුනේ ඉන්න OIC-ලගේ නම් දන්නේත් නැහැ දැකලත් නැහැ. ඉතින් දේශපාලඥ මේකෙන් අයින් වෙන්න ඕනේ. අයින් කරන්න ඕනේ. ඔබතුමන් දැන් කැබිනට් මණ්ඩලයේ ප්‍රබල අමාත්‍ය ධුරයක් දරන්නේ. ඒ අතරදී කැබිනට් මණ්ඩලයට රජයට දැවැන්ත වගකීමක් තියෙනවා. ඉදිරි කාල සීමාව විහෝගාත්මකයි. රටේ ජනතාව ඔබතුමන්ලා විශ්වාස කරන හින්දා තමයි රටේ ජනතාව පහුගිය කාලේ හැසිරුණු විදිහට දැන් හැසිරෙන්නේ නැත්තේ. විශ්වාසයක් තියෙන හින්දා මේ විශ්වාසය කඩ වෙයිද නැත්නම් කඩ නොවන විදිහට එමතුමා ඔබතුමන් ඇතුළු පිරිස කටයුතු කරනවා ඉස්සරහට ජනතාවට සහතිකයක් අවශ්‍යයි. ඔව් ඇත්තටම අපි දැන් මේ වගකීමක් බාර අරගෙන තියෙනවා. ජනතාව සෑහෙන වශයෙන් ප්‍රතිශතයක් පිළි අරගෙන තියෙනවා. මේ ප්‍රශ්නේ විසඳීම සඳහා ගත යුතු පියවර මූලික පියවර තමයි මේක කියලා නීතිය පැත්තේ නීති ආධිපත්‍ය පැත්තේ. එතකොට මේ ප්‍රශ්නේ निराකරණය වුණොත් ආර්ථික ප්‍රශ්නයටත් යම් කිසි එක විසඳ ගන්නත් මේකෙන් සහනයක් ලැබෙනවා කියලා දන්නවා. එතකොට අපිට මේ කාර්යය කරලා දෙන්න පුළුවන්. හැබැයි ඒකෙදි අපි ජනතාවගේ සහාය බලාපොරොත්තු වෙනවා. මේ ජනතාව ආරක්ෂා කරන්න ගේන පනතකට එරෙහිව කටයුතු කරන දුෂ්ට බලවේගයක් තියෙනවා නම් අන්නේ දුෂ්ට බලවේග ඉවත් කරගන්න අපිට ජනතාවගේ සහාය ඕන. ඒක අපිට ලැබෙනවා කියලා 100% විශ්වාසයි. මොකද ජනතාව අපේ පැත්තේ ඉන්නේ. අපි ඉන්නේ ජනතාවගේ පැත්තේ. ඒ කාර්ය කරලා ඊට පස්සේ අපිට අසීරු කාර්ය තමයි ඇත්තම කියනවා නම් මේ ආර්ථික ප්‍රශ්නේ. මොකද ජනතාවට මේ නීති ප්‍රශ්නේ බඩට දැනෙන්නේ නැහනේ. හැබැයි ආහාර ප්‍රශ්නේ බඩට දැනෙනවා. ඒක දරා ගන්න අමාරුයි. ඉතින් ඒක අපි කවුරුත් මේ කනගාටු වෙනවා. ඒ තත්ත්වය අපි කාටත් මේක තියෙනවා. දැන් සමහර වෙලාවට මේ ඔබලා මම මේ මාධ්‍යයට කියනෝනේ සමහර මාධ්‍යත්මයට වග කියන්න ඕන විශාල සමාජ වෛරයක් ඇති කරලා තියෙනවා. විශේෂයෙන්ම දේශපාලඥයන් හරහා සමහර උදේට පත්තර කියන උදවිය මම දකිනවා මේ ඊයේ පෙරේදත් කියනවා මේ අපිට හරි ආසයි මේ පොලිමක ෆොටෝ එකක් තිබුණා මම පත්තරේ කියනවා අපිට හරි ආසයි මේ ඇමතිවරු මන්ත්‍රීවරු ඒගොල්ලන්ගේ දරුවෝ එක්කෙනෙක් හරි මේ පොලිමක ඉන්නවා නම් එහෙම ෆොටෝ එකක් දකින්න නෑ නේ කියලා
විශාල වෛරයක් වපුරනවා. ඉතින් මට කෝල් එකක් දීලා කියන්න තිතුණා දැන් අපිට ඕන නම් හැමදාම එක්කෙනෙක් එවන්න කියලා අපේ ළමයි කොච්චර පෝලිං වල ගිහලාද ඩීසල් පෙට්‍රල් ගා ගන්න කියලා. ඒක අපිටත් තියෙනවා. අපි මන්ත්‍රී වුණේ කියලා මම ගියේ නෑ. පෝලිං වල ඉන්නවද අතර? නෑ මම ඉන්නේ නෑ. මොකද මට රියදුරු මහත්තයෙක් ඉන්න නිසා මට ඉන්න අවශ්‍යතාවයක් නෑ. මගේ දරුවෝ දෙන්න හැමදාම නෙවෙයි තෙල් ඉවරුණා නම් අඩුම ගානේ පැය 3-4 එක දවසක් පැය 5මාරක් ඉඳලා තමයි තෙල් ගාගත්තේ. අපි മന്ത്രിවරුයි කියලා අපිට විශේෂයෙන් තෙල් දෙන්නේ කියලා අපි කවදාත් ඉල්ලලා නැහැ. දැන් ඒ සමානතාවය තමයි අපි රකින්න ඕනේ. ඉතින් ඒක අර එක්කෙනෙක්ගේ පුතෙක් දෙන්නෙක් ඕක කරනවා ඇති. ගිහිල්ලා බලෙන් පෙට්‍රල් ගන්න ගිහිල්ලත් ප්‍රශ්න ඇති වෙච්ච අපි දැක්කා. ඒ සමාජ වෛරය වපුරන්න හොඳ නැහැ. මොකද ඒකෙන් වෙන්නේ තවත් මිනිස්සු නපුරු වෙනවා. සමාජයේ එකිනෙකා කරේ වෛරය ඇති වෙනවා. මේ වෛරයත් එක්ක අපිට ඉදිරියට යන්න බෑ. අපිට තෙල් ටිකක හදිසි අවශ්‍යතාවයක් තියෙනවා නම් ජනතාවට ඕන කෙනෙකුට කියලා අපිට ඉල්ල ගන්න පුළුවන්. ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අර වගේ මතයක් දැන් පාර්ලිමේන්තුවේ 225ම එපයි කියන්නේ 225ම මැරයෝ නිසාද? 225ම හොරු නිසාද? ජනතාවගෙන් පෞද්ගලිකව අහපුවම ඔය ස්ලෝගන් කියනකෝ නෑ නෑ. එයා ගැන අපිට ප්‍රශ්නයක් නෑ. මෙයා ගැනත් ප්‍රශ්න නැති. ඇත්ත කතාව අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ 10% 20% කොමිස් ගහපු මිනිස්සු කොමිස් කාක්කෝ ඒ වගේ මේගොල්ලන්ගේ ආවතේවකාරයෝ ඒ වගේ පොලිසිය වලට බලපෑම් කරන වේ තැබෑරුම්කාරයෝ අසිප්පු ඉස්කාගාර තියෙන මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඉතින් ජනතාව සමහරලාට ඒ කණ්ඩායමගේ මට්ටමට අපිව දානවා. ඉතින් එහෙම දාන්න හොඳ නෑ. මොකද රටට කැමැත්තෙන් ස්වේච්ඡාවෙන් යමක් කරන්න පුළුවන් රට ගොඩ ගන්න පුළුවන් උගතුන් බුද්ධිමතුන් කියන මිනිස්සු මේකට එන්නේ නැහැ. ඒකේ පාඩුව ජනතාවටමයි දැනෙන්නේ. අපි දැක්ක ඔබතුමන්ගේ සගයෙක් වෙන්න පුළුවන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහත්මයා කිව්වා දේශපාලනේ ඉන්න එක තිත්ත වෙලා ඇති වෙලා දැන් මේ පහුගිය කාලෙ වෙච්ච ඇතම් සිද්ධීන් නිසා කියන කාරණාව. කෙසේ වෙතත් එමුතුමා සහතිකයක් වෙන්න පුළුවන් ද ඉස්සරහට රට හරි පැත්තට යයි කියලා. ඒ ගැන දැඩි විශ්වාසයක් තියෙනවා. ඉතින් සහතිකය කියන එක තනි පුජ්‍යලයකට දෙන්න බෑනේ රටක් වෙනුවෙන්. අපි සමස්තයක් විදියට පැහැදිලි ලෙසම මට විශ්වාසයක් තියෙන වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ සියලු දෙනාම මේ වෙනුවෙන් කැප වෙලා කටයුතු කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ කඩාකප්පල්කාරී ද්වේෂයෙන් ක්‍රෝධයෙන් කටයුතු කරන කීප දෙනෙක් හැරෙන්න සියලු දෙනාම මේ රට ගොඩ ගන්න ඕනේ කියන අවංක චේතනාවෙන් කටයුතු කරනවා. හොඳයි. ඔබතුමන් අර දේශපාලනයේ අනාගතය කියවන චරිතයක් විදියට පරිණත දේශපාලන චරිතයක් විදියට ඒ විශ්වාසය අපිට බොහොම වැදගත්. රටේ ජනතාව විශ්වාසයෙන් බලන් ඉන්නේ ඉදිරි මාස කිහිපය තුළ මොකක්ද හරියටම සිද්ධ වෙන්නේ කියන කාරණාව පිළිබඳව ඒ කෙසේ වෙතත් ජනතාවගේ හිතේ බලාපොරොත්තු තියේවි. ඒ බලාපොරොත්තු අපි දල්වා ගැනීමු. එහෙමනම් අපි සූදානම් අදට තීරණය මේ විදිහට අවසන් කරන. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නා. අපිත් එක්ක එකතුනේ අධිකරණ බන්ධනාකාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමන් ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයා. එතුමා ඒ දක්වපු අදහස් රටේ අනාගතයට බොහොම වැදගත්. හිතවතුනි අපි සූදානම් ඔබේ නිවසෙන් සමු අරගෙන යන්න යලිත් අඟහරුවාදා දවසේ අපි සූදානම් තීරණයේ සජීව සංවාදයේ සමගින් ඔබව මුණ ගැහෙන්න. එහෙමනම් සුබ රාත්‍රියක් ඔබට.